හොඳයි. දැන් අපි ගිය සතියේ ළමයි සමීකරණ පාඩම පටන් අරන් ඒකේ අපි කතා කරා සරල සමීකරණ විසඳීමනේ. හරි සරල සමීකරණ විසඳීම වල මම ගණන් ගොඩක් හැදුවා සහ අන්තිමට අර වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම කරා. හරි ඒක කරාද වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම. වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම. හොඳයි. හරි. දැන් අපි එතන යන ළමයි තව පොඩි කොටසක් තියෙනවා මේ සමගාමී සමීකරණ විසඳීම. අනුමාත්‍රකාව දාන්න. සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විසඳීම අනුමාත්‍රකාව දාන්න. සමගාමී සමීකරණ විසඳීම ඉක්මන් කරන්න. සමගාමී සමීකරණ විසඳීම. හරිද? සමගාමී සමීකරණ විසඳීම. හරි ගිය සතියේ ක්ලාස් එකේ නවත්වපු තැනින් පටන් ගමු ඈ. හරි අපේ පාඩමේ ළමයි අවසාන කොටස සමගාමී සමීකරණ විසඳීම. දැන් ළමයි ඉස්සෙල්ලාම බලමු මේ සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මෙච්චර කාල කතා කරේ සරල සමීකරණනේ. සරල සමීකරණ. හරි අපි උදාහරණ ගත්තොත් ඇත්තම ළමයි අපිට මේ සමීකරණ අපිට ගණිතයේදී හම්බ වෙන සමීකරණ හරි කොටස් කිහිපයකට වෙන් කරන්න පුළුවන්. මේ එක වර්ගයක් තමයි සරල සමීකරණ. ආගන්න හොඳට. සරල සමීකරණ. හරිද අපි මේ ගිය සතියේත් ගණන් හැදුවා. ඔයගොල්ලෝ 7 පන්තියේදී 8 පන්තියේදී ඉගෙන ගත්ත සරල සමීකරණ ගොඩනැගීම සහ සරල සමීකරණ විසඳීමනේ. ඔව් සරල සමීකරණයක ළමයි මතක තියාගන්න ඒ සමීකරණේ අඥාත පද වර්ග එකයි තියෙන්නේ. ඒ කියන්නේ x වර්ග පද නම් x පද විතරයි. x පද නම් x පද විතරයි. හරි a පද නම් a පද විතරයි. දැන් උදාහරණයක් හිතන්න මෙන්න 2x හරි ධන 3 සමානයි හරි 7යි. දෙවරක් x ධන 3 සමානයි 7යි. හරි මේ සරල සමීකරණ අපි මතකනේ ඊ සතියේ ඕන තරම් ගණන් හැදුවන්නේ. මේ සරල සමීකරණයක ළමයි අඥාත පද වර්ග එකයි තියෙන්නේ. x වර්ගයේ පද විතර නම් x වර්ගයේ පද විතරයි තියෙන්නේ. තව උදාහරණයක්. හරිද 5යි a බෙදීම 4 නේ ඍණ 8 සමානයි 20යි. මේ අඥාත පද වර්ග එකයි තියෙන්නේ. දැක්කනේ දැන් මේකේ ළමයි තියෙන්නේ x පද විතරයි. මේකේ තියෙන්නේ a පද විතරයි. තව එකක් බලන්න. ඊට පස්සේ අපි කරා මේ වගේ වනේ. හරි 3x බෙදීම 2 හරි ඔව් ධන ඊට පස්සේ 5x හරි බෙදීම 4 සමානයි 8යි නේ. ඔව්. දැන් මේකෙත් හැබැයි ළමයි දැන් x පදනේ තියෙන්නේ නේ. මෙතනත් x පද මෙතනත් x පද තිබ්බට ගැටලුවක් නැහැ. මේ සමීකරණේ අඥාත පද වර්ග එකයි තියෙන්නේ. x පද විතරයි මේ. හරි මේකත් සරල සමීකරණයක්. අපි මේ වගේ ගණන් හැදුවනේ ගිය සතියේ. හරි තවත් මොනවද උදාහරණ? ඊට පස්සේ මේ වගේ ඒවා 5 වතාවක් නේද? හරි වරහන් ඇතුලේ 3x 3b ඍණ 8 හරි සමානයි 15. මේකත් මොකද්ද? සරල සමීකරණ. ඔව් දැන් මෙච්චර කල් අපි හැදුවේ සරල සමීකරණ. හරි ගිය සතියේ පන්ති ඉගෙන ගත්තේ සරල සමීකරණ. නේ සරල සමීකරණ ගොඩනැගීම සහ විසඳීම. 7 පන්ති 8 පන්ති අසහ ගිය සතියේ 9 පන්තියේ නේ. ඔව්. එතකොට ළමයි අපි දැන් මෙච්චර කල් ඕගොල්ලෝ පොඩි පන්ති ඉඳන් මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නේ සරල සමීකරණ. සරල සමීකරණ. මම උදාහරණ කිහිපයක් ලිව්වේ. හරි සරල සමීකරණයක ළමයි සමීකරණේ අඥාත පද වර්ග එකයි තියෙන්නේ ඈ. ඒ කියන්නේ x පද නම් x පද විතරයි තියෙන්නේ. දැක්කනේ මේ? දැන් මේ සමීකරණේ ළමයි x පද විතරයි. මේ සමීකරණේ a පද විතරයි. මේ සමීකරණේ x පද විතරයි. හැබැයි දැන් දෙක තිබ්බට කමක් නැහැ. x පද විතරයි තියෙන්නේ. මේ දෙක අපිට සුළු කරගන්න පුළුවන් සමජාතීය පදනේ. මෙතන භාග දෙකක් වගේ තියෙන්නේ. පොදු හරයක් කරන් සුළු කරගන්න පුළුවන්. මේ වගේ ගණන් අපි හැදුවා ගිය සතියේ. හරි x පද විතරයි තියෙන්නේ. මේකේ නම් b පද විතරයි මේ. ඔව්. එතකොට ළමයි මෙන්න මේ වගේ සමීකරණ වලට අපි කියන්නේ සරල සමීකරණ. සරල සමීකරණ. අර වරහන් කිහිපයක් සහිත ඒවත් හැදුවානේ. ඒවත් සරල සමීකරණ. හරි සරල සමීකරණ කියලා කියන්නේ. හොඳයි. දැන් අපි මෙන්න මේ සරල සමීකරණ විසඳීම තමයි ඔයගොල්ලෝ 7 දී 8 දී සහ ගිය සතියේ ඉගෙන ගත්තේ.
ඊට පස්සේ ළමයි මේ සමීකරණ වල තව වර්ගයක් තියෙනවා. ඒක තමයි අපි මේ අද කතා කරන්නේ පාඩමේ අන්තිම කොටස. මේ මාතෘකාව අපකොට දැම්මනේ සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණයක ළමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමීකරණේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. හොඳට අහගන්න. සමීකරණයේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. හරිද? සමීකරණයේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. උදාහරණයක් බලන්න මෙන්න. සමීකරණයක් ලියන්න මෙහෙම. හරිද? ඔව් දෙවරක් x ධන y සමානයි හිතන්න මෙහෙම 7යි කියලා. දැක්කද අන්න. දෙවරක් x ධන y සමානයි 7යි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන සමීකරණවල සහ අර සමීකරණයේ තියෙන වෙනස කාටද කියන්න පුළුවන්. මම දැන් මේ උදාහරණ කීපයක් ලියුවේ සරල සමීකරණ මේවා අපි කොච්චර කාල පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ ඒවනේ 7 දී 8 දී සහ ගී සතියේත් මේවා තමයි ඉගෙන ගත්තේ. මෙන්න මේ සරල සමීකරණ විසඳීම. හරි මේකේ තියෙන අඥාත පදයට ගැළපෙන ආගේ හොයන්න තමයි ගී සතියේත් කලින් සතියවලත් ඉගෙන ගත්තේ 7 දී සහ 8 දී සමීකරණ පාඩම් වල. දැන් අපි අද කතා කරන්නේ මෙන්න මේ සමගාමී සමීකරණ කොහොමද විසඳන්නේ? මට කියන්න මෙතන ඕගොල්ලෝ දැක්ක වෙනස්කම මොකද්ද? සමීකරණ අපිට වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. එක වර්ගයක් තමයි සමීකරණ. නේ? ඕගොල්ලෝ 6 දී 7 දී 8 දී සහ 9 පන්තියේදී ගී සතියේ නේද? ඔක්කොම ඉගෙන ගත්තේ මෙන්න මේ සරල සමීකරණ. හරි මෙන්න උදාහරණ. සහ මේවා විසදලා අපි මේකේ අඥාත පදයේ අගය හොයන්න ඉගෙන ගත්තා. අද කතා කරන්නේ ළමයි මේ සමීකරණ වල තව වර්ගයක් තියෙනවා සමගාමී සමීකරණ. මම අහනවා දැන් මේ දෙකේ වෙනස තේරෙන්නේ බෑනේ. ඔව්. සරල සමීකරණ වල සහ සමගාමී සමීකරණයකට මම උදාහරණයක් ලිව්වා. කාටද කියන්න පුළුවන් සරල සමීකරණ වල සහ සමගාමී සමීකරණ වල තියෙන වෙනස මොකද්ද? හොඳයි. මොකක්ද තියෙන්නේ? අසිනි හරි. චිරායු? ඔව්. අනිත් කට්ටියක් කියන්න. සමිත හරි හොඳයි. මේ දෙකේ වෙනස අනිත් කට්ටිය බලන්න දාන්න. සරල සමීකරණ වල සහ සමගාමී සමීකරණ වල තියෙන වෙනස. let me know. හරි ඔව්. අඥාත පද වර්ග සමීකරණේ දෙකක් තියෙනවා. නොදන්නා පද වර්ග දෙකක් තියෙනවා. දැක්කද? එකම සමීකරණෙ මේ එකම සමීකරණයේ මේ x පදක් තියෙනවා මේකේ y පදක් තියෙනවා. සරල සමීකරණයක ළමයි x පද නම් x පද විතරයි සමීකරණේ තියෙන්නේ. නේ? a පද නම් a පද විතරයි. නේ? x පද නම් x පද විතරයි. නේ? b පද නම් b පද විතරයි. සරල සමීකරණයක තියෙන අඥාත පද වර්ග එකයි තියෙන්නේ. සරල සමීකරණයක අඥාත පද වර්ග එකයි තියෙන්නේ. හැබැයි ළමයි සමගාමී සමීකරණ කියන්නේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. අඥාත පද වර්ග දෙකක්. තව එකක් බලන්න මේ. හරිද? 5යි a ඍණ 3යි b සමානයි 20යි. දැකද? වෙනස? ඔව් නේ. මේකේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. 3යි හරි 5යි b ඍණ 3යි 5යි a 5යි a ඍණ 3යි b සමානයි 20යි. දැන් ඔයගොල්ලන්ට සමීකරණයක් දුන්නාම සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද කියලා හොයාගන්න පුළුවන්ද? සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද කියලා හොයාගන්න පුළුවන්ද හැමෝටම? මම නිකන් බෝඩ් එකේ නිකන් සමීකරණ කීපයක් ලියන්නම්. මට ටක් ගාලා කියන්න ඕනේ මේක සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද කියලා. අහගන්න. මම මෙන්න මේ ලියන සමීකරණ. හරිද? මට කියන්න ටක් ගාලා මේක දෙවරක් x ධන 4/5 සමානයි ඍණ 1යි. මම මෙන්න මේ ලිව්ව සමීකරණය සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද හොඳට බලලා කියන්න. මේ ලිව්ව සමීකරණය සරල සමීකරණයක්ද දෙවරක් x ධන 4/5 සමානයි ඍණ 1යි. සරල සමීකරණයක්. හොඳයි. මම මේ ලියන එක. හරිද? මට කියන්න මොන සමීකරණයක්ද කියලා. හරිද? 5යි simple a 5යි a ධන 3යි b සමානයි 25යි. මේ ලිව්ව සමීකරණය සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද? සමගාමී සමීකරණයක්. හොඳයි. පස්වරක් සංගල වරාන් ඇතුලේ 4 ධන 3 වරක් සුළු වරාණක් ඇතුලේ x ධන 2 සුළු වරාණක් ලැබුවා සංගල වරාණක් ලැබුවා සමානයි 8යි.
මම මෙන්න මේ ලිව්ව සමීකරණය සරල සමීකරණයක්ද සමගාමී සමීකරණයක්ද? සරල සමීකරණයක්. හොඳයි. ඔව් වරහන් තිබ්බට කමක් නැහැ. අඥාත පද වර්ග එකයි නම් තියෙන්නේ. අඥාත පද වර්ග හොඳට මතක තියාගන්න ළමයි. සමීකරණයක අඥාත පද වර්ග එක් වර්ගයක් විතරයි නම් තියෙන්නේ. අඥාත පද වර්ග එක් වර්ගයක් පමණක් නම් තියෙන්නේ. එම සමීකරණය සරල සමීකරණයක් ලෙස ගන්න පුළුවන්. අඥාත පද වර්ග දෙකක් තියෙනවා නම් සමීකරණයක එකම සමීකරණේ අඥාත පද වර්ග දෙකක් අගේ නොදන්නා පද දෙකක් තියෙනවා නම් එම සමීකරණ සමගාමී සමීකරණ ලෙස ගන්න පුළුවන්. දැන් හැමෝටම වෙනස තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට මතකයි 6 දී තිබ්බා සමීකරණ 7 දී තිබ්බා 8 දී තිබ්බා සමීකරණ 9 පන්තියේදීත් දැන් අපි ගිය සතියේත් ඉගෙන ගත්තා සමීකරණ ගොඩ නැගීම සහ විසඳීම. ඒ මෙච්චර කල් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ මොන සමීකරණද? 6 පන්ති ඉඳන් 6 පන්ති ඉඳන් මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නේ මොන සමීකරණද එහෙනම්? මොනවාද? සරල සමීකරණ. 6 පන්ති ඉඳන් ඔයගොල්ලෝ ළමයි ඉගෙනගෙන තියෙන්නේ සරල සමීකරණ විසඳීම සහ ගොඩ නැගීම. ඉතින් අපි අද ළමයි මේ පාඩමේ ඉගෙන ගන්න හදන්නේ සමීකරණ පාඩමේ මොනවාද මේ සමගාමී සමීකරණ කියන්නේ. හොඳයි. දැන් ගිය සතියේ ක්ලාස් එකේ ඔයගොල්ලෝ නවත්තු තැනින් මාතෘකාව දැම්ම නේද? සමගාමී සමීකරණ විසඳීම කියලා. සමගාමී සමීකරණ විසඳීම කියලා දැම්මනේ. හරි. අපි ඉස්සෙල්ලාම උදාහරණයක් බලමු. ඉස්සෙල්ලා මෙහෙම ලියන්නකෝ දැන්. සමගාමී සමීකරණයක අඥාත පද වර්ග දෙකක් තියෙනවා. ලියන්න මෙහෙම. ලියන්න. අඥාත මාතෘකාව දැම්මද? අනු මාතෘකාව ගිය සතියේ ක්ලාස් එකේ නවත්වපු තැනින් පටන් අරන් හරිද? ලියන්න අනු මාතෘකාව දාන්න. අනු මාතෘකාව සමගාමී සමීකරණ විසඳීම. හරි ලියන්න. සමීකරණයක අඥාත පද වර්ග දෙකක්. සමීකරණයක අඥාත පද වර්ග දෙකක්. සමීකරණයක අඥාත පද වර්ග දෙකක්. අඥාත පද වර්ග දෙකක්. අඥාත පද වර්ග දෙකක් තිබේ නම් එය සමීකරණයක අඥාත පද වර්ග දෙකක් තිබේ නම් එය සමගාමී සමීකරණයක් ලෙස සැලකිය හැක. එය සමගාමී සමීකරණයක් ලෙස සැලකිය හැක. ලිවද? සමීකරණයක අඥාත පද වර්ග දෙකක් ඇතනම් අඥාත පද වර්ග දෙවර්ගයක් ඇතනම් එය සමගාමී සමීකරණයක් ලෙස සැලකිය හැක. උදාහරණයක් ලියන්න. උදාහරණයක්. හරි. දෙවරක් x ධන y. දෙවරක් x ධන y. සමානයි අපි ගමු. ඕනනම් 8යි කියලා. දෙවරක් x ධන y සමානයි 8යි. ලියන්න උදාහරණ. බලන්න මේ එකම සමීකරණේ ළමයි අඥාත පද වර්ග දෙකක් තියෙනවා. නේද? ඔව්. දෙවරක් x ධන y සමානයි 8යි. හරි. දැන් අපිට ළමයි සමගාමී සමීකරණ විසඳන්න තියෙනවා. හරි අපි අද දැන් ඉගෙන ගන්න හදන්නේ සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. දැන් සමීකරණයක් ළමයි විසඳනවා කියන්නේ මොකද්ද අපි කරන්නේ? අපි දිගටම සමීකරණ විසඳුවානේ සරල සමීකරණ. සරල සමීකරණයක් හරි දැන් අපි මේ අද කතා කරන සමගාමී සමීකරණයක් හරි විසඳනවා කියන්නේ මොකද්ද? අපි කරන්නේ විසඳන්න කිව්වහම මොකද්ද අපි කරන්න ඕනේ? කියන්නක් ගාලා සමීකරණයක් දීලා ගාණ විභාගෙදී විසඳන්න කියලා දුන්නාම අපි මොකද්ද කරන්න ඕනේ? කියන්න කොහොමද අපි දැන් ගිය සතියේත් ගණන් හැදුවා සමීකරණ විසඳීම.
ඕ ඒ සමීකරණේ මොකක්ද අසනි? ඒ සමීකරණේ තියෙන අඥාත පදයේ අගය හොයන්නයි තියෙන්නේ නේ. ඒ සමීකරණේ තියෙන නොදන්නා පදයේ අගය හොයන්න තියෙන්නේ. අඥාත පදේ නේ. සමීකරණයක තියෙන අඥාත පදයේ අගය හොයනවට කියන්නේ සමීකරණයක් විසඳනවා කියලා. ඉතින් සමගාමී සමීකරණයක් විසඳද්දි මොකක්ද කරන්න තියෙන්නේ? සමගාමී සමීකරණයක් කියන්නේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා සමීකරණේ. ඉතින් මොකක්ද අපි කරන්න ඕනේ? ඔය අඥාත පද දෙකේම අගය හොයන්න ඕනේ. දැන් කලින්ට වඩා ලේසිද අමාරුද එතකොට? දැන් කලින් සමීකරණ වල තිබ්බේ එක අඥාත පදයක අගය හොයන්නනේ. දැන් මේකේ ඈ අඥාත පද වර්ග ඔව් කියන්න දෙකක අගය හොයන්න තියෙනවා. අඥාත පද වර්ග දෙකක අගය හොයන්න තියෙනවා. සරල සමීකරණයක් හදනවා වගේ නෙමෙයි එතකොට නේද? මොකද සරල සමීකරණයක නම් අඥාත පද වර්ග එකක අගය හොයන්න තියෙන්නේ. මේකේ එකක් මතිවට දෙකක් දැන් තියෙනවා. අන්න වැඩි. ඔව්. අඥාත පද වර්ග දෙකක අගය හොයන්න තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ගෙස් කරලා බලමු. ගෙස් කරනවා කියන්නේ නිකන් මට අගයන් දැන් මේ බලන්න මම දැන් නිකන් හිතන්නකො සරල සමීකරණයක් දෙන්නම්කො මෙන්න. හරි සරල සමීකරණයක් තියෙනවා දෙවරක් x ධන 3. හරිද? සමානයි මම දෙන්නම් මෙතන අපි ගත්තොත් කීයද? දෙවරක් x ධන 3 සමානයි 11යි. ඔව්. 11 කියලා ගන්න මම සරල සමීකරණයක් නේ ඔව්. මට නිකන් මේක දිහා බලලා කියන්න. ඔව් මේකේ නම් අඥාත පද වර්ග එකයි තියෙන්නේ. මේකේ ළමයි මට කියන්න x වලට එන්නේ කීයද? මේ සමීකරණයේ විසඳුවොත් x වලට එන අගය කීයද? නිකන් අනුමාන කරලාත් කිව්වේ හැකි නැත්නම් මේක විසඳලා කියන්නත් පුළුවන්. නිකන් අපිට බැලුවේ හැකි දැන් ළමයි කීයට 3ක් එකතු කරොත්ද 11ක් එන්නේ? කීයකට 3ක් එකතු කරොත්ද 11ක් එන්නේ? 8ට හොඳයි. ඔව් 8ට 3ක් එකතු කරොත් 11ක් එනවනේ. 8කට 3ක් එකතු කරොත් 11ක් එනවා. ඒ කියන්නේ ළමයි මෙතන 8ක් තියෙන්න ඕනේ. මෙතන 8ක් එන්න දෙවරක් කීයද 8ක් එන්නේ? ඔව් හොඳයි උත්තර අරන් තිනවනේ. ඔව් දෙවරක් 4. එහෙනම් x වලගේ 4යි කියලා ටක් ගාලා අපිට අනුමාන කරලා නිකන් ගෙස් කරලා කියන්න පුළුවන්. නැත්තම් මේක විසඳලත් නේද? ඔව් මේක විසඳන්න ගන්නවානේ. හරි x තනි කරගatti මේ ධන 3 අයින් කරන්න ඍණ 3ක් දාන්න ඕනේ. මතකයි නේ? මේ පැත්තටත් එතකොට ඒ දෙයම කරන්න ඕනේ. ධන 3 ඍණ 3 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ දෙවරක් x ඉතුරු වෙනවා. එහා පැත්තේ 11න් 3ක් අඩු කරාම 8යි. ඊට පස්සේ දෙකෙන් ගුණ වෙලා හින්දා මතකයි නේද? අපි හිතුවනේ කීසතිය. දෙකෙන් බෙදන්න ඕනේ. හරි. දෙපැත්තම එතකොට දෙකෙන් බෙදන්න ඕනේ. දෙකට දෙක කැපිලා ගියා. x සමානයි අන්න 8 දෙකෙන් බෙදුවාම උත්තරේ 4යි කියලා එනවා. හරිනේ. අනුමාන කරපු වගේත් හරි. ඒව දන්නවනේ. ඔව් දැන් ඒ වගේ මට මේ සමගාමී සමීකරණයක තියෙන අඥාත පද වර්ග දෙකයිනේ. අඥාත පද වර්ග දෙකක් තියෙන සමීකරණ තමයි සමගාමී සමීකරණ. මට දක්දාලා මම නිකන් පොඩ්ඩක් මේක අහන්නම්. ඕගොල්ලෝ මට මේකේ x ට එන අගයයි y ට එන අගයයි ටිකක් අනුමාන කරලා කියන්න. මේ සමීකරණේ xයි yටයි එන අගයන් දෙකක් ටක් ගාලා කියන්න. ආලෙන් මිනි හොඳයි. x ට 3 හරියනවලු y ට 2 හරියනවලු. හරි. තව මට xයි yටයි හරියන අගයන් කියන්න. මේක විතරක් තියෙන්නේ. එච්චරයි. මේ සමීකරණේ x ට දැන් එක්කෙනෙක් කියනවා x ට 3 හරියනවලු. ඒ කියන්නේ x වලගේ 3යිලු y වලගේ 2යි කියලා කියනවා. බලමු හරිද කියලා. අදාළ බලන්න x ට 3 දෙවරක් 3 6යි. හරි. 6 ධන y වලගේ 2යි. හරි නේද? 6යි 2යි හරි 8යි. ඒ කියන්නේ මේ අගයන් දෙක හරිය. ඒ කියන්නේ x වලගේ 3යි y වලගේ 2යි. හරි. තව එකක් let me හොඳයි x වලගේ 2යි හරි y වලගේ 4යි. බලන්න ඒකත් හරිද කියලා. මාර වැඩක් වෙනවා මේ කියන්න බලන්න. දැන් සරල සමීකරණය කරන් ළමයි ඒ අඥාත පදයට ගැලපෙන එක අගයක් විතරයි එන්නේ නේ. දැන් මේ සමීකරණේ සරල සමීකරණයක් නේ. සරල සමීකරණයක නම් අඥාත පදයට ගැලපෙන එක උත්තරයයි තියෙන්නේ. දැන් මේක නම් x ට 4 විතරයි ගැලපෙන්නේ. වෙන උත්තර ගැලපෙන්නේ නැහැ. තේරෙනවනේ සරල සමීකරණයක මේ අඥාත පදයට ගැලපෙන එක උත්තරයයි තියෙන්නේ. උත්තර ගොඩක් එන්නේ නැහැ. හැබැයි සමගාමී සමීකරණයක මොකද්ද වෙන්නේ වැඩි? ඔන්න දැන් x ට 3 හරි ගියොත් y ට 2 හරියනවලු. හරිනේ. x ට 3 දැම්මොත් දෙවරක් 3 6යි ධන y වලගේ දෙකක් වුණාම ඒත් හරි. වම් පැත්ත දකුණු පැත්ත සමානයි. මේ සමීකරණයට ගැලපෙනවා. x වලගේ 3යි y වලගේ 2යි. ඊට පස්සේ තව ළමයෙක් කිව්වා x වලට 2 හරියනවලු y ට එතකොට 4 හරියනවලු. බලන්න මේකත් දාලා x ට 2 දැම්මොත් දෙවරක් 2 4යි.
y ට 4 දැම්මාම 4යි 4යි හරි ඒකත් හරි. මට කියන්න තවත් එහෙම හරියන අගයන් තියනවද? චිරායු ඈ 1යි 6යි හොඳයි. ඔව් x ට එකක් හරියනවලු. එතකොට y ට 6 හරියනවලු. බලන්න හරිද කියලා. x ට එක දැම්මොත් දෙවරක් 1 2යි. ආව් 2යි y වලගේ 6යි නම් 2යි 6යි හරි ඒත් හරි. තවත් තියෙනවා හරියන ඒවා. ඈ තව x ට සහ y ට ගැලපෙන අගයන් තව තියෙනවද එච්චරයිද? ඈ දිනෙත් හොඳයි. ඔව් x ට බිඳුවයි y ට 8යි හරියනවලු. බලන්න හරිද කියලා. ඔව් ඉතින් දෙවරක් x වලගේ බිඳුවක් ගත්තොත් දෙවරක් බිඳුව බිඳුවයි y 8යි. බිඳුවයි 8යි හරි. දෙපැත්ත සමානයි. ඒකත් හරි. තව කියන්න. ඈ යශෝදා ආව් හොඳයි. x වලගේ 4යිලු y වලගේ බිඳුවත් හරියනවලු. බලන්න හරිද කියලා. x වලගේ 4 දැම්මොත් ඔව් දෙවරක් 4 8යි y එතකොට බිඳුවයි හරි. 8යි බිඳුවයි 8ට සමානයි. ඒකත් හරි. තවත් තියනවද? එච්චරද? ඈ එච්චරයි. කල්පනා කරලා බලන්න. කීයයි? හොඳයි. ඔව් x ට ඍණ 5යි y ට හරි ධන 2යි. ඒකත් හරි. හරිද බලන්නකො මේ x වලගේ ඍණ 5 නෙමෙයි x ට නෙමෙයි මාරු වෙන්න ඕනේ නේද? x ට ධන 5යි y ට ඍණ 2යි. මාරු වෙන්න ඕනේ. x ට ධන 5යි y ට ඍණ 2යි. බලන්න හරිද කියලා. x ට ධන 5 දාන්න දෙවරක් 5 10යි. හරි නේද? ඔව්. x වලගේ 5ක් වුණොත් දෙවරක් 5 10යි y වලගේ ඍණ 2යි. හරිනේ? 10යි ඍණ 2යි 10න් දෙකක් අඩු වුණාම 8යි. හරි. ඔව්. ඒ කියන්නේ ළමයි තවත් ඕන ඔය වගේ අගයන් තියෙනවා නේ. ඒ කියන්නේ ඉවරයක් කරන්න බෑනේ. තවත් කිව්ව හැකි. තවත් කිව්ව හැකි. ඈ x ට 6යි y ට කීයද? ඈ x ට 6 දැම්මොත් y ට දෙවරක් 6 ධන 12යි 12න් 4ක් අඩු වුණා නම් 8ක් එනවනේ. ඔව් y ට ඍණ 4යි. හරි. මට කියන්නේ එතකොට දැන් තව ඔහොම අගයන් එනවා නේද ගැලපෙන අගයන්. ඉවරයක් වෙන්නේ නැහැ නේ. මාර වැඩේ. එතකොට සමගාමී සමීකරණය ගන්න ළමයි තියෙන තේරෙනවනේ තවත් ලියුව හැකියි. මම ඕන නිකන් තිප්පෙලියක් දාන්නම්. තව ඕන තරම් ඔය වගේ ගැලපෙන අගයන් ලියුව හැකි x යි y යි. තේරෙනවද? ඔව්. හරි ඕන තරම් ලියුව හැකි ගැලපෙන අගයන්. මේ සමීකරණේ x යි y යි ගැලපෙන අගයන් යුගල ඕන තරම් ලියුව හැකි. මම දැන් මේ ගොඩක් ලියලා පෙන්නනවා. හැබැයි සරල සමීකරණයක ළමයි අඥාත පද වර්ග එකයි තියෙන්නේ. සරල සමීකරණයක නිශ්චිතවම එක අගයක් විතරයි ගැලපෙන්නේ. දැන් මේක නම් x ට 4 විතරයි වෙන වෙන අගයන් ගැලපෙන්නේ නැහැ. හැබැයි සමගාමී සමීකරණයක අඥාත පද වර්ග දෙකක් තියෙනවා. එතකොට ඒ අඥාත පද වර්ග දෙකට ගැලපෙන අගයන් යුගල විශාල ප්‍රමාණයක් මේ අපිට ලියන්න පුළුවන්. එතකොට දැන් මොකද්ද කරන්නේ? නෑ මම මෙතන මේ දැනට තාම අපි ගානක් හදකම් පෙන්නුවේ නෑ. හරි මම පොඩි දෙයක් කියන්න හදන්නේ ඕනම අගයක් කියන්නේ ඉතින් මේ මම මෙන්න මේ ලිව්ව අගයන් සෙට් එකෙන් ඕනම අගයක් හරියනවා. මම දැන් ඕගොල්ලෝ මෙහෙම කිව්වොත් හරියද දැන් ඉතින් x ට දානවා ඕගොල්ලෝ කියනවා x වලට ආගේ x වලගේ 3යි y වලගේ 2යි. හරි. ඒක හරිනේ x වලගේ 3යි y වලගේ 5යි. එහෙම හරියනවද? එහෙම හරියන්නේ නෑ නේ. x ට 3යි දැම්මොත් දෙවරක් 3 6යි y ට 5ක් දැම්මොත් 6යි 5යි. ඒතකොට 11ක් එන්නේ. එහෙම හරියන්නේ නෑ. ඕනම අගයන් දෙකක් හරියන්නේ නෑ. අර මේකට ගැලපෙන අගයන් යුගල ගොඩක් තියෙනවා. තේරෙනවද? මේ සමීකරණය x යි y යි ගැලපෙන අගයන් යුගල ගොඩක් තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. තේරෙනවනේ? හරි. එතකොට දැන් මේ සමීකරණයක් විසඳන්න කිව්වහම ඔයගොල්ලෝ මොකක්ද ලියන උත්තර දෙක? මේ උත්තරෙත් හරිනේ. මේ උත්තරෙත් හරි. මේ උත්තරෙත් හරි. මේ උත්තරෙත් හරි. අන්න ඒක නිසා ළමයි මතක තියාගන්න සමගාමී සමීකරණ ගානක් දෙද්දී මේ සමීකරණයක් දීලා තව සමීකරණයක් දෙනවා. අන්න ඒකයි එතන තියෙන වෙනස. ඔන්න දැන් බලන්නකෝ. මේ සමීකරණයත් එක්ක xy අඩංගු තවත් සමීකරණයක් දෙනවා සමගාමී. දීලා අපිට කියනවා විසඳන්න කියලා. දැන් මේ එක සමීකරණයක් නේ. 2x ධන y සමානයි 8යි. x සහ y තමයි තියෙන්නේ. මේ x සහ y අඩංගු තව සමීකරණයක් අපිට දෙනවා. හරිද? x සහ y අඩංගු තව සමීකරණයක් අපිට දෙනවා. මම ඒක ලියන්නම්. තව එකක් x ධන y සමානයි. හරිද? x ධන y සමානයි අපි ගත්තොත් 6යි. ඔන්න තව සමීකරණයක් දෙනවා. දැන් ටිකක් බලා ගන්න.
හරිද? මේ සමීකරණයත් එක්ක තව සමීකරණයක් දෙනවා. ඒක මේ පැත්තේ ලියා ගන්න. අනිත් සමීකරණ. තව සමීකරණයක් දීලා තිනවා x ධන y සමානයි ළමයි 6යි කියලා. x ධන y සමානයි 6යි කියලා. දැන් පොඩ්ඩක් බලා ගන්න. එතකොට මේකත් සමගාමී සමීකරණයක් මේකත් සමගාමී සමීකරණයක්. මේ අඥාත පද වර්ග දෙකක් තියෙනවා. මේ සමීකරණයක් දීලා මේ සමීකරණයක් දීලා තමයි අපිට කියන්නේ විසඳන්න කියලා. සමගාමී සමීකරණ දෙකක් දෙනවා ගානේ. දීලා කියනවා සමීකරණ දෙකටම ගැලපෙන x වලාගේයි y වලාගේයි හොයන්න කියලා. දැන් මට මේ සමීකරණෙ දිහා බලලා x යි y යි ගැලපෙන අගයන් ටක් ගාලා ගියාගෙන යන්න අර වගේ. මේ සමීකරණේ x යි y යි ගැලපෙන අගයන් ටක් ගාලා අර වගේ ගියාගෙන යන්න. මම මේ ලිව්වේ මේ සමීකරණේ x යි y යි ගැලපෙන අගයන්. x යි y යි හොඳයි. ඔව් 3යි 3යි හරි. 3යි හරි. 2යි 4යි. ඔව් හරි. තව කකල් කියන්නේ 1යි 5යි හරි. 1යි 5යි තව ඔව් 2යි 4යි. හරිද බලන්න මම ටක් ගාලා දාන්නම්. 4යි 2යි හොඳයි. හරි. තව 5යි 1යි හරි. හරි. ඊට පස්සේ උනා ඍණ 7යි නෙමෙයි. ධන 7යි ඍණ 1යි. හරිනේ? ඔව්. ඔය වගේ ලියාගෙන යන්න තියෙනවා. හරි. හරි නේද බලන්න? ඔව් ඕන තරම් ලිව්වේ හැකි. ඔව්. එතකොට මේ සමීකරණේ x යි y යි 3යි 6යි හරි. 1යි 5යි x 1යි y 5යි වුණාම 1යි 5යි 6යි හරි. x 2යි y 4යි වුණාම 2යි 4යි 6යි. හරිනේ? x 5යි y 1යි වුණාම ඒත් 6යි. x 7යි y ඍණ 1යි වුණාම 7න් එකක් ඒත් 6යි. හරිනේ? ඔව්. ඕන තරම් ලියන්න පුළුවන්. අර වගේම තමයි. දැන් හොතට අහගන්න. මම මේ ලිව්වේ ළමයි මේ සමගාමී සමීකරණේ x y y යි ගැලපෙන අගයන්. තේරුණාද? මේ ලිව්වේ මේ සමගාමී සමීකරණේ x y y යි ගැලපෙන අගයන්. මට කියන්න මම මේ කිව්ව දේවල් ටික දැන් තේරුණාද? හැමෝටම තේරුණාද? මම මේ කිව්ව මෙච්චරලා කිව්ව දේවල් ටික. මේ සමගාමී සමීකරණේ x y y යි ගැලපෙන අගයන් තමයි මේ තියෙන්නේ. මේ සමගාමී සමීකරණේ x y y යි ගැලපෙන අගයන් තමයි මේ තියෙන්නේ. ඔව්. හැබැයි ළමයි දැන් අපිට විභාගෙදී දෙන්නේ මෙහෙමයි. විභාගෙට මෙන්න මෙහෙම ගණනක් දෙනවා. හරි විභාගයට දෙනවා 2x ධන y සමානයි 8 සහ අනිත් එක x ධන y සමානයි 6 දීලා කියනවා විසඳන්න කියලා. ඔන්න ඔහමයි ගාන දෙන්නේ. පොඩි ගානක් කොහොමද දෙනව? නේ? ඔව්. හරි 2x ධන y සමානයි 8යි මෙන්න සමීකරණේ අනිත් එක x ධන y සමානයි 6යි. දීලා අපිට කියනවා විසඳන්න කියලා. දැන් විසඳන්න කිව්වහම අපි කරන්න ඕනේ x වලට ගැලපෙන අගයයි y වලට ගැලපෙන අගයයි හොයන්න එපා නේ. ඔව්. ඒක ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? එතකොට දැන් මාර කේස් එකක් එනවනේ. දැන් මේකේ ළමයි එතකොට x යි y යි ගැලපෙන අගයන් සෙට් ගොඩක් එනවා. මේකටත් x යි y යි ගැලපෙන අගයන් ගොඩක් එනවා. එතන මෙහෙම වගු දෙකක් ගහලා ලියලා හරියන්නේ නැහැ. මොකද ළමයි මේ සමීකරණ දෙකක් දෙන්නේ ඇයි? දැන් එක සමීකරණයක් දුන්නොත් මේ වගේ තමයි උත්තර ලියන්න වෙන්නේ. නේද? ඔව් එක එක අගයන් ගැලපෙනවා. සමීකරණ දෙකක් දුන්නාම මොකක්ද ඒකේ තේරුම? සමගාමී සමීකරණ දෙකක් දෙනවා එකම ගානේ. ඒ කියන්නේ ළමයි අපි හොයන්න ඕනේ x යි y යි අගයන් දෙකක්. මේ සමීකරණයටත් ඒක ගැලපෙන්න ඕනේ. මේ සමීකරණයටත් ඒක ගැලපෙන්න ඕනේ. අපි හොයන්න ඕනේ x යි y යි අගයන් දෙකක්. ඒ අගයන් දෙක මේ සමීකරණේ x යි y ටත් ගැලපෙන්න ඕනේ. ඒ අගයන් දෙකම මේ සමීකරණ x y y ටයි ගැලපෙන්නත් ඕනේ. කිව් එක තේරෙනවද? එහෙම අගයන් දෙකක් මට ටක් ගාලා කියන්න. වගු දෙක දිහා බලලා. මේ වගුවේ තියෙන අගයන් දෙකක් තියෙනවා x y y ටයි හැමෝටම කිව්ව හැකි හොඳට බලලා මේ වගුවේ x y y ටයි තියෙන මේ වගුවේ x y y ටයි තියෙන අගයන් දෙකක් තියෙනවා සමාන වන. හොඳයි ටක් ගාලා හැමෝම දාන්න බලන්න අගයන් දෙක. මම යන්න කලින් හොඳට බලලා දාන්න ඕනේ වරද්ද ගන්න එපා. ඔව් කීයයිද? මේ වගේ x y y ටයි බලන්න 2යි 4 තියෙනවා. මේ වගේ x y y ටයි 2යි 4 තියෙනවා. වෙන එකක්වත් නැහැ. කොහොම එන්නේ? ඒ කියන්නේ මේ සමීකරණයටත් ගැලපෙන්න ඕනේ ඔය අගයන් දෙක. මේ සමීකරණයටත් ගැලපෙන්න ඕනේ. එහෙනම් එහෙම ගත්තොත් ළමයි x ට එන්න ඕනේ 2 y ට එන්න ඕනේ 4. එහෙම ගත්තොත් ළමයි නිශ්චිතවම
උත්තර එක උත්තරයක් තමයි එන්නේ. ඒ කියන්නේ x ට නිශ්චිතව එක උත්තරයක් එනවා y ටත් නිශ්චිතව එක උත්තරයක් තමයි එන්නේ. සමීකරණ දෙකටම ගැලපෙන x ගේ හා y ගේ අගයන් ගත්තොත් x ට 2 තමයි ගැලපෙන්නේ y ට 4 තමයි ගැලපෙන්නේ. දැන් මේ දෙක කියන එක මේකටත් ගැලපෙනවා මේ 4 මේකටත් ගැලපෙනවා. දෙකටම ගැලපෙනවා. x වලාගේ 2යි y වලාගේ 4යි මේකටත් හරියනවා මේකටත් හරියනවා. වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. තේරෙනවනේ මේ? හරි. එතකොට දැන් මේ අගයන් දෙක ගත්තොත් මේ සමීකරණයට හරියනවා. මේකට හරියන්නේ නැහැ නේද මේ? x වලාගේ 3යි y වලාගේ 2යි දැම්මොත් 3යි 2යි 5යි හරියන්නේ නැහැ නේ. සමාන වෙන්නේ නැහැ නේ. හරි. දැන් මේ අගය දැම්මොත් මේකට හරියනවා. මේකට දැම්මොත් හරියන්නේ නැහැ නේද? එවනම් 3 6යි ආයි 3යි 9යි හරියන්නේ. තේරුණාද? හරි. දැන් මේ අගයන් සෙට් හරියන්නේ මේකට. මේ අගයන් සෙට් හරියන්නේ මේකට. මේකටයි හරියන එක සෙට් එකක් තියෙනවා. මෙන්න මම කොටු කරපු එක. ඒක තමයි අපි හොයන්න ඕන ළමයි. එතකොට හැමෝටම ඉතින් එකම උත්තරයක් තමයි එන්න ඕනේ. සමීකරණ දෙකටම ගැලපෙන හරිද? සමීකරණ දෙකටම ගැලපෙන අඥාත පද දෙකේ අගයන් හොයන්නයි තියෙන්නේ මේක විසඳන්න කිව්වහම. ඔව් දැන් මෙහෙම මේ වගු ගහලා ඕව හදන්නේ නැහැ ඕක. ඔක හදන විදියක් තියෙනවා ඒ ක්‍රමයේ කියලා දෙන්නයි හදන්නේ. හරි. සමගාමී සමීකරණ හරි. දැන් මේකේ අපි උදාහරණ විශේෂයට 2x ධන y සමානයි 8 ලිව්වනේ. හරි. ලියන්න. මේක ලිව්වනේ. හරි. යන මෙම සමීකරණේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න. මේක යටි ලියන්න මෙම සමීකරණේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න. අටක් ගාලා මෙන්න මේ වගේ ලියා ගන්න. මේක ලියුවා නේද? සමගාමී සමීකරණේ ලියුවානේ. ලියලා යටින් ලියන්න මෙම සමීකරණයේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න. මෙන්න වගුව දාගන්න ඔය වගේ. උදාහරණ අංක 1. හරිනේ? ටක් ගාලා. මෙන්න මේ සමගාමී සමීකරණයේ x'යි y'යි ගැලපෙන අගයන් ටික ඔහොම ලියන්න. හරි. ඊට පස්සේ උදාහරණ අංක 2 දාලා උදාහරණ අංක 2 ලියන්න මේ සමගාමී සමීකරණේ ටක් ගාලා. උදාහරණාංක 2 දාලා ලියන්න මේ සමගාමී සමීකරණේ. ඉක්මන් කරන්න. ලියවද? x ධන y සමානයි 6යි. ඊට පස්සේ ඒක ලියලා යටි ලියන්න මෙම සමීකරණයේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න. මෙම සමීකරණයේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න කියලා මෙන්න ලියා ගන්න. මේක ලිව්ව උදාහරණාංක 1 මෙම සමීකරණයේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න. ටක් ගාලා මෙහෙම ලියා ගන්න. උදාහරණාංක 2 දාලා මෙන්න අනිත් සමගාමී සමීකරණේ. x ධන y සමානයි 6යි. මේකෙත් මෙම සමීකරණයේ x හා y ට ගැලපෙන අගයන් ලියන්න මෙන්න ලියා ගන්න. හරි. ඉවරද හැමෝම? ඉවරද? ඒ ටික ඉවරද ලියාගෙන? මේකයි ලියාගෙන ඉවරද? තාම නෑ. ඉක්මන් කරන්න. ඉක්මනට ලියන්න. මේ සමීකරණයේ x ට y ට ගැලපෙන අගයන් ටික ලිව්වා. මේ සමගාමී සමීකරණෙත් x ටයි y ටයි ලියලා ඉවරයිද හැමෝම? දැන් ඉවරයිද? මේකයි ලියලා ඉවරද? ඉවරයි. හරි හොඳයි. ඊට පස්සේ මම යටි ලියන්න ඉහත සමගාමී සමීකරණ දෙකටම ලියන්න ඉහත සමගාමී සමීකරණ දෙකටම ලියන්න යටින්. හරි මේක යටින් ලියන්න ඉහත සමගාමී සමීකරණ දෙකටම ගැලපෙන
ඉහත සමගාමී සමීකරණ දෙකටම ගැලපෙන x හා y වල අගයන් කොටු කර දක්වන්න. ඉහත සමගාමී සමීකරණ දෙකටම ගැලපෙන x හා y වල අගයන් කොටු කර දක්වන්න. දැන් අර ඔයගොල්ලෝ ලිව්ව මෙන්න මේ අගයන් සෙට් දෙකේ මෙන්න මේක කොටු කරලා පෙන්නන්න. x වලටයි y වලටයි මේකෙත් තියෙන අගයන් දෙක ගත්තොත් x වල අගය 2යි y වල අගය 4යි. නේ? ඔව්. කොටු කරලා මෙන්න මේ වගේ රතු පෑනෙන් හරි කොටු කරන්න. ටක් ගාලා ලිව් එකේ. ඉහත සමගාමී සමීකරණ දෙකටම ගැලපෙන x හා y වල අගයන් කොටු කර දක්වන්න. ඉවරයිද? හරි. ඉවරයි. හරි අමාරු නෑ ලේසි ඈ. හරි. එතකොට දැන් අපිට විභාගයට අනිවාර්යයෙන්ම ගාණක් එනවා මේකෙන්. මේ වගේ සමගාමී සමීකරණ එකක් දෙන්නේ නැහැ කවදාවත්. හරි තේරෙනවනේ එකක් දීලා වැඩක් නැහැනේ. සමගාමී සමීකරණයක් දීලා විසඳන්න කිව්වොත් ඕගොල්ලන්ට උත්තර ගොඩාක් කොහොම ලියන්න පුළුවන්. නේ මේක දීලා විසඳන්න කියන්නේ නැහැ. මේක දීලා විසඳන්න කියන්නේත් නැහැ. අපිට දෙන්නේ මේ දෙකම. මේ දෙකම දීලා විසඳන්න කියලා තමයි දෙන්නේ මේ වගේ. ගාණ දෙන්නේ එහෙමයි. හැමතිස්සෙම සමගාමී සමීකරණ දෙකක් දෙනවා. එකම ගානේ සමගාමී සමීකරණ දෙකක් දීලා තමයි විසඳන්න කියන්නේ. ඒකේ තේරුම ළමයි ඒකෙන් කියන්නේ මේ සමීකරණ දෙකටම ගැලපෙන x වල අගයයි y වල අගයයි හොයන්න තියෙන්නේ. x y ම තියෙන්න ඕනේ මේක මොකක් හරි අඥාත පද වර්ග දෙකක් a b වෙන්නත් පුළුවන්. හරි. සමගාමී සමීකරණ යුගලයක් තමයි අපිට දෙන්නේ ගානේ. හොඳයි. එතකොට ළමයි සමගාමී සමීකරණ වල යුගලයක් සමීකරණ දෙකක් දෙනවා ගැටලුවක. ලියන්න මෙහෙම. යටින් ලියන්න සමගාමී සමීකරණ ලියන්න යටින් හැමෝම සමගාමී සමීකරණ දෙකක් යුගලයක් සමගාමී සමීකරණ දෙකක් නැත්නම් යුගලයක් සමගාමී සමීකරණ යුගලයක් නැත්නම් දෙකක් දී දෙකක් විසඳීමේදී එහෙම ලියන්නකෝ සමගාමී සමීකරණ යුගලයක් නැත්නම් සමගාමී සමීකරණ දෙකක් විසඳීමේදී සමගාමී සමීකරණ යුගලයක් නැත්නම් සමගාමී සමීකරණ දෙකක් විසඳීමේදී එම සමීකරණ දෙකටම ගැලපෙන අඥාත පද දෙකෙහි අගයන් සෙවිය යුතුය. අඥාත පද දෙකෙහි අගයන් සෙවිය යුතුය. සමගාමී සමීකරණ දෙකක් විසඳීමේදී එම සමීකරණ දෙකෙහි අඩංගු අඥාත පද දෙකෙහි අගයන් සෙවිය යුතුය. හරි. තේරුණානේ? දැන් අපි ළමයි බලමු ගානක්. දැන් මෙහෙම වගුවක් ගහලා උත්තර ගන්නෙ නෑ. හදන විදියක් තියෙනවා. ඒත් මේ උත්තර දෙකම තමයි එන්නේ වෙනස් වෙන්නේ නෑ. හරි. දැන් අපි බලමු ළමයි සමගාමී සමීකරණ යුගලයක් විසඳන ආකාරය. හරි. සමගාමී සමීකරණ යුගලයක් විසඳන අයුරු පහත දැක්වේ. හරිද? කියන්න සමගාමී සමීකරණ
සමගාමී සමීකරණ යුගලයක් විසඳන අයුරු පහත දැක්වේ. සමගාමී සමීකරණ යුගලයක් විසඳන අයුරු පහත දැක්වේ. පහත දැක්වේ. හරි. දැන් මෙහෙම වගු ගහලා ළමයි හදන්නේ නෑ. දැන් බලා ගන්න ක්‍රමය. අපි සාමාන්‍යයෙන් මේ ගානක් හදන විදිය. හදලා මේ උත්තර දෙක ගන්න ඕනේ. සමගාමී සමීකරණ යුගලයක් කියන්නේ සමීකරණ දෙකක් දෙන හින්දා සමගාමී සමීකරණ යුගලයක් විසඳන අයුරු පහත දැක්වේ. හරි. ලියන්න. අපි ගත්ත සමීකරණ දෙක හරි ලියන්න 2x ධන y සමානයි 8. අනිත් එක x ධන y සමානයි 6. විසඳන්න. ඔන්න ගන්න. දැන් අපි දන්නවා මේකේ උත්තර දෙක අපි බලමු හදලා. x වලට එන උත්තරය 2යි y වලට එන උත්තරය 4යි කියලා අපි දැන් දන්නවනේ. සමීකරණ දෙකටම ගැලපෙන x ගේ අගයයි y ගේ අගයයි හොයන්න ඕනේ. ඕගොල්ලෝ ගන්න උත්තර දෙක ළමයි මේ සමීකරණයටත් හරියන්න ඕනේ අනිත් සමීකරණයටත් හරියන්න ඕනේ. එකකට විතරක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. නේ? එක සමීකරණයකට විතරක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. x වල අගයයි y වල අගයයි ඕගොල්ලෝ හොයන උත්තර දෙක මෙයාටත් ගැලපෙන්න ඕනේ මේකටත් ගැලපෙන්න ඕනේ. නේ? ආදේශ කරාම මේ අගයන් දෙක මේකේ අඤ්ඤාත පද දෙකට ආදේශ කරාම වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙන්න ඕනේ. මේකටත් ඒ අගයන් දෙකම ආදේශ කරාම වම් පැත්ත දකුණු පැත්ත සමාන වෙන්න ඕනේ. එහෙමනම් ඕගොල්ලෝ ගත්ත උත්තර දෙක හරි ඈ. හරි. දැන් මේ සමගාමී සමීකරණ යුගලයක් ළමයි විසඳන්න කියලා දුන්නාම ලියාගත්තද? මම දැන් ගණන් කීපයක් හදලා පෙන්නන්නම්. මෙන්න පළවෙනි ගාන. හරිද? 2x ධන y සමානයි 8යි. එක සමීකරණයක්. අනිත් සමගාමී සමීකරණේ x ධන y සමානයි 6යි. ඔව්. ඉස්සෙල්ලාම ළමයි කරන්න ඕනේ අපි මේ සමීකරණ දෙක නම් කරගන්නවා. හොඳට අහගන්න ඈ. චුට්ටක් අර ටිකක් පියවර ගන්න වැඩි මේකේ. හරිද? සරල සමීකරණ හදනවා වගේ නෙමෙයි චුට්ටක් වැඩිපුර හදන්න තියෙනවා. අංක 1 හරිද? ඉස්සෙල්ලාම ළමයි අපි කරන්නේ මේ සමගාමී සමීකරණ දෙක නම් කරගන්නවා. හරිද? ඒ කියන්නේ 2x ධන y සමානයි 8. මෙයා අපි ගමු අංක 1 සමීකරණය කියලා. පළවෙනි සමීකරණය. ඇයි සමීකරණ දෙකක් තියෙනවනේ. ඒකින්ද ඊ තලයක් දාලා අංක 1 දාලා ඔහොම රවුන්ඩ් කරන්න ඕනේ. ලියන්න මාත් එක්කම. මෙන්න පළවෙනි සමීකරණේ දෙවරක් x ධන y සමානයි 8. ඊතලයක් දැම්මා එක දාලා රවුන්ඩ් කරා. එක දාලා රවුන්ඩ් කරා කියන්නේ අපි මේ සමීකරණය නම් කරගන්නවා අංක 1 සමීකරණය කියලා. සමීකරණ දෙකක් තියෙනවානේ නේ? මේක අංක 1 සමීකරණය. පළවෙනි සමීකරණය. අනිත් එකත් ඔහොම ලියලා x ධන y සමානයි 6යි. මේක අංක 2 සමීකරණය. අන්න අංක 2 ඊතලයක් දාලා රවුන්ඩ් කරන්න. මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. දැන් ඔන්න ඔතනින් පස්සේ ළමයි හොඳට හිතන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා. දැන් ඉවරද මේ දෙක ලියාගෙන? ටක් ගාලා ඉක්මන් කරන්න. නම් කරාද අංක 1 අංක 2 සමීකරණ දෙක හරි නම් කරගත්තා. දැන් මෙතනින් පස්සේ ළමයි දැන් පොඩි දෙයක් මම කියන්න හදන්නේ. හරි. දැන් හිතන්නකෝ ඔන්න නිකන් සමීකරණ දෙකක් හරි යනු 4 සමානයි 4යි. මේක එක සමීකරණයක්. මේක හිතන්නකෝ අංක 1 සමීකරණය. නිකමට උදාහරණයක් මම දෙන්නේ. ඊට පස්සේ මේක හිතන්නකෝ අංක 2 සමීකරණය කියලා නිකමට මෙන්න අංක 2 සමීකරණය. ඔන්න සමීකරණ දෙකක් තියෙනවා. දැන් ළමයි අපිට මේ සමීකරණ දෙකක් මතක තියාගන්න ගණිතයේදී සමීකරණ දෙකක් එකට එකතු කරන්න පුළුවන්. හොඳට අහගන්න. අර ප්‍රත්‍යක්ෂ වගේ තමයි මේක. ප්‍රත්‍යක්ෂ මතකනේ අපි ප්‍රත්‍යක්ෂ ඉගෙන ගත්තා. නේ සමීකරණයක දෙපැත්තටම එකම සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. සමීකරණයක දෙපැත්තෙම එකම සංඛ්‍යාවක් අඩු කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ පාඩම සමීකරණයක දෙපැත්තම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. නේ සමීකරණයක දෙපැත්තම එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ. මෙන්න මේකත් ළමයි වැදගත් දෙයක් ගණිතයේදී ඉස්සරහට ඔයගොල්ලෝ 10ට 11ට යද්දි මේවා වැදගත්. සමීකරණ දෙකක් එකට එකතු කරන්න පුළුවන්. අපි බලමු මේක හරිද කියලා. සමීකරණ දෙකක් මේ පළවෙනි සමීකරණය මේ දෙවෙනි සමීකරණය. හරි? සමීකරණ දෙකක් එකට එකතු කරන්න පුළුවන්. අපි ඒක ලියන්නේ මෙහෙමයි. මේ පළවෙනි සමීකරණය මේ දෙවෙනි සමීකරණය
මට ওই දෙක එකතු කරගන්න ඕන නම් මම මෙහෙම ලියනවා. එක සමීකරණයේ තමයි මේ රවුම දාන්නේ. එක දාලා එකතු කිරීම දෙක සමීකරණේ දානවා මෙහෙම. මේක තේරුම එක සමීකරණයයි දෙක සමීකරණයයි එකතු කරනවා කියන එක. හොඳට අහගන්න. හරි. එක සමීකරණයට දෙක සමීකරණ එකතු කරනවා. හරිද? එකතු කරද්දී වම් පැත්ත එකතු කරන්නයි ඕනේ. එක සමීකරණේ වම් පැත්ත මේ 4 එකතු කිරීම. දෙක සමීකරණේ වම් පැත්ත 6 නේ. වම් පැත්ත එකතු කරනවා සමාන ලකුණ දාගන්න. දකුණු පැත්ත එකතු කරනවා. මට කියන්න වැරද්දක් වෙනවද? බලන්නකො සමානද නැද්ද කියලා වම් පැත්තයි දකුණු පැත්තයි. වම් පැත්ත කීය දෙන්නේ? 6යි 4යි 10යි. දකුණු පැත්තේ 6යි 4යි 10යි. වැරද්දක් නෑ නේද? සමානයි නේ? ඔව් සමානයි. එහෙනම් මතක තියාගන්න ළමයි ගණිතයේදී සමීකරණ දෙකක් එකට එකතු කරන්න පුළුවන්. 1 දාන්න 2. ඒ කියන්නේ මෙතන මේ අල්ලා යන්න කියන්නේ ගුණ කරනවා කියන එක නෙමෙයි. අපි අර ලියද්දි මෙතන ඔන්න අල්ලා යන්නක් දානවා. 1යි 2යි එකතු කිරීමෙන් නේ 1යි 2යි එකතු කිරීමෙන් එක සමීකරණයකට දෙක සමීකරණයේ එකතු කිරීමෙන් කියලා තමයි අර අල්ලා යන්න දාන්නේ. එක සමීකරණයකට දෙක සමීකරණයේ එකතු කිරීමෙන් මේ එක දාලා රවුන්ඩ් කරාම තමයි ඒකේ තේරුම එක සමීකරණය කියන එක. ඒක අපි මෙහෙම නම් කරගත්තේ. එක දාලා රවුන්ඩ් කරාම ඒකේ තේරුම එක සමීකරණය. දෙක දාලා රවුන්ඩ් කරාම ඒකේ තේරුම දෙක සමීකරණය. දෙන්න එකතු කිරීමෙන් මේ අල්ලා යන්න එකතු කිරීමෙන් කියද්දී එන අල්ලා යන්නේ. හරිනේ? ඔව්. සමීකරණ දෙකක් එකතු කරද්දී වම් පැත්ත එකතු කරනවා. දකුණු පැත්ත එකතු කරන්න ඕනේ. අඩු කරන්නත් පුළුවන් ඔය වගේ. හරිද? වම් පැත්ත අඩු කරනවා දකුණු පැත්ත අඩු කරනවා. එතකොට අපි ලියන්න ඕනේ එක සමීකරණයෙන් අඩු කරනවා දෙක සමීකරණයෙන්. හරි 4න් 6ක් අඩු කරනවා බලන්න අර පැත්තෙත් 4න් 6ක් අඩු වෙන්නේ. සමානයි නේද එනේ උත්තර දෙක? ඒ කියන්නේ දෙපැත්ත අඩු කරාම ඒත් සමානයි. අන්න. ඔන්න ඔය ක්‍රම දෙක ළමයි අපි මේ සමගාමී සමීකරණ විසඳද්දී පාවිච්චි කරනවා. එක්ක සමීකරණ දෙක එකතු කරන්න වෙනවා නැත්නම් සමීකරණ දෙක අඩු කරන්න වෙනවා. දැන් හොඳට අහගන්න. එක්ක සමගාමී සමීකරණ දෙක එක්ක එකතු කරන්න ඕනේ. නැත්නම් අඩු කරන්න ඕනේ. හරිද? එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. මම මේක කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ඔතන ඊට පස්සේ ආයෙ ලියන්න යන්න එපා. දැන් කාට හරි මේ 1යි 2යි සමීකරණ දෙක එකතු කරනවා නම් ඔන්න බලන්න වෙන වෙලේ. එක සමීකරණයට දෙක සමීකරණ එකතු කරනවා. 1යි 2යි එකතු කිරීමෙන්. මට නිකන් කියන්න බලන්න කොහොමද වම් පැත්ත අපි ලියාගන්නේ. කාටද කියන්න පුළුවන් හරියටම. මේ පළවෙනි සමීකරණයට මම දැන් දෙවන සමීකරණය එකතු කරන්නයි හදන්නේ. මෙයාගේ වම් පැත්තට මෙයාගේ වම් පැත්ත එකතු කරන්න ඕනේ. සමානයි මෙයාගේ දකුණු පැත්තට මෙයාගේ දකුණු පැත්ත එකතු කරන්න ඕනේ. මට ටක් ගාලා කියන්න සමාන ලකුණක් මම ඕනනම් දාගන්නම්. හරිනේ. වම් පැත්තට සමීකරණ දෙකේ වම් පැති එකතු කරන්න, දකුණු පැති එකතු කරන්න. වම් පැත්ත එකතු කරොත් 2x ධන y. එක සමීකරණේ වම් පැත්තට දෙක සමීකරණේ වම් පැත්ත x ධන y එකතු කරන්න ඕනේ. හරිද බලන්න. එක සමීකරණේ වම් පැත්ත ඔන්න ලියාගත්තා නේ 2x ධන y එකතු කිරීම දෙක සමීකරණේ වම් පැත්ත x ධන y සමානයි. හරි දකුණු පැත්ත ලියන්න එපා. එක සමීකරණේ දකුණු පැත්ත 8 එකතු කිරීම දෙක සමීකරණේ දකුණු පැත්ත 6. මට නිකන් කියන්න වම් පැත්තේ මොකක්ද දෙන්නේ? 2x x tix සමජාතීය පද 3x. 3x හොඳයි. 2x x නේ සමජාතීයයි 3x. 2x තව x එකක් මේ පැත්තේ එකතු වුණාම 3x නේ. y ට තව y එකක් එකතු කරාම 2y සමානයි 8යි 6යි 14යි කියලා එනවා. හරිද? ඔතන වරහණක් දාන්න අවශ්‍ය නැහැ. මම වරහණ දාන්න තැන කියන්නම් අඩු කරද්දී. ඔව්. ඊට පස්සේ හිතන්නකෝ එක සමීකරණයෙන් අපි දෙක සමීකරණේ ඔන්න අඩු කරනවා. දැන් ඔන්න බලන්න අඩු කරද්දී කල්පනාවෙන් අර එකතු කරනවා වගේ නෙමෙයි අඩු කරද්දී චුට්ටක් වරදින්න පුළුවන්. හොඳට බලන්න. එක සමීකරණයෙන් දෙක සමීකරණේ අඩු කරද්දී බලන්න මොකද වෙන්නේ කියලා. ඒතර වම් පැත්තෙන් වම් පැත්ත අඩු කරන්න ඕනේ. එක සමීකරණේ වම් පැත්තෙන් දෙක සමීකරණේ වම් පැත්ත ඔන්න ඔතන ළමයි වරහණක් දාලා ලියන්න වෙනවා. බලමු ඇයි කියලා. එක සමීකරණේ වම් පැත්තෙන් 2x ධන y අඩු කරන්න ඕනේ දෙක සමීකරණේ වම් පැත්ත මේක ළමයි ප්‍රකාශනයක් නේ වම් පැත්ත. ප්‍රකාශනයක් අඩු කරද්දී වරහණක් දාලා ලියන්න ඕනේ නැත්නම් වරදිනවා ඇයි ඒ.
මොකද ළමයි දැන් මේක අඩු කරද්දී මෙයත් අඩු වෙන්න ඕනේ මෙයත් අඩු වෙන්න ඕනේ. එතකොට මේ වරහන දාලා ලියාගත්තාම ළමයි වැරද්දක් වෙන්නේ නැහැ. මොකද මේ ඍණෙන් මේක අඩු වෙද්දී ඍණයි x කියලා එනවා. ආයි ඍණයි y ඍණ y කියලා එනවා. ඒකයි වරහනක් දාගන්නේ. හරි. මොකද වම් පැත්ත අඩු කරද්දී මෙයාවත් අඩු වෙන්න ඕනේ මෙයාවත් අඩු වෙන්න ඕනේ. x අඩු වුණාම ඍණ x කියලා එනවා y අඩු වුණාම ඍණ y කියලා එනවා. හරිනේ. වරහන් ඉවත් කරගත්තාම හරියටම එනවා. වරහනක් දාගන්න ප්‍රකාශන අඩු කරද්දී. සමානයි දකුණු පැත්තෙන් දකුණු පැත්ත 8න් 6ක් අඩු කරන්න ඕනේ. 8න් 6ක් අඩු කරන්නයි දිනා දැන් ඔන්න බලන්න 2x ධන y මෙතන x අඩු වෙද්දී ඍණ x. හරිනේ. හරි y අඩු වෙද්දී ඍණ y. ඒක තේරෙනවනේ. සමානයි 8න් 6ක් අඩු වුණාම 2යි. 2x කින් x එකක් අඩු වුණාම ළමයි x 1යි ඉතුරු වෙන්නේ. y අඩු වුණාම මොකද වෙන්නේ? y අඩු වුණාම මොකද වෙන්නේ? ඈ y කින් y අඩු වුණාම ධන y ට ඍණ y කැපිලා යනවා. ඕ ධන y ට ඍණ y කැපිලා ගිහිල්ලා මට කියන්න මේ පැත්තේ 2යිනේ යන්න. x වල උත්තරය 2යි කියලා එනවා. මට කියන්න මෙතන x වල උත්තරේ 2 එන විදිය තේරුණාද මම උනා ඉල්ල ගන්නත් මේ ධන 2x ඍණ x ධන y ඍණ y සමානයි මේ පැත්තේ 2යි. ඈ මේ ධන y ඍණ y කැපිලා යනවනේ ධන y ගෙන් ඍණ y නේ y ගෙන් y අඩු වුණාම කැපිලා ගිහිල්ලා 2x කින් x අඩු වුණාම 1x එකක් ඉතුරු වෙනවා. x සමානයි මට කියන්න උත්තරේ 2යි කියලා ආවා. මට කියන්න x වල උත්තරේ අපිට දෙකද කලින් ආවේ? අර අපි බබු දෙකක් දාලා ගත්තාම x සමානයි 2යි නේද ආවේ කො? ඈ? ඔව් 2යි ආවේ. ඔන්න ළමයි x වල උත්තරේ 2යි කියලා ආවා. හරි. හැබැයි ළමයි මේ සමීකරණ දෙක එකතු කරාම අපිට එහෙම ආවේ නෑ. හේතුව xy අයින් වුන්නේ නෑ කවුරු. xy අයින් වුනේත් නෑ y අයින් වුනේත් නෑ. දැන් මේකේ පේනවා y අයින් වුණා. අන්න ඒක තමයි හිතන්න ඕනේ. අපිට දෙන ගානේ අපි සමීකරණ දෙක එකතු කරලාද හදන්නේ අඩු කරලාද හදන්නේ. දැන් මේ වගේ ගානක් දුන්නොත් දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ අඩු කරලා තමයි හදන්න වෙන්නේ සමීකරණ දෙක. එතකොට අපිට එක්කෙනෙක් යගේ හොයාගන්න පුළුවන් වෙන්නේ. එක්කෙනෙක් යගේ ඔන්න හොයාගත්තා. x වලගේ 2යි කියලා හොයාගත්තානේ. ඊට පස්සේ ළමයි අපි කරන්නේ අනිත් එක්කෙනාගේ යගේ හොයද්දී කරන්න තියෙන්නේ. දැන් x වලගේ 2යි කියලා හොයාගත්තානේ. දැන් අපි දන්නවා අපිට පුළුවන් ආදේශ කරන්න. x වලගේ 2යි කියලා හොයාගත්තට පස්සේ එක්කෝ එක සමීකරණයට නැත්තම් දෙක සමීකරණයට කැමති එක මම ඔන්නත් දෙක සමීකරණේ දෙකෙහි ආදේශයෙන් මෙහෙම ලියන්න ඕනේ. අපි එක්කෙනෙක් යගේ හොයාගත්තට පස්සේ කරන්නේ අනිත් එක්කෙනාගේ යගේ හොයද්දී එයාගේ අගේ අපි ආදේශ කරනවා. මම දෙක සමීකරණේ ආදේශයෙන් කියලා ලිව්වොත් දෙක සමීකරණේ ලියා ගන්න. x ධන y සමානයි 6යි. x වලගේ අපි දන්නවනේ. අන්න x එකට දාන්න 2 දාන්න 2 ධන y සමානයි 6යි. නේ? ඔව්. ඊට පස්සේ මෙතන ධන 2 අයින් කරගන්න අපිට මොකද්ද කරන්න වෙන්නේ? මේ ධන 2 අයින් කරන්න මොකද කරන්න වෙන්නේ? ඍණ 2ක් දාන්න අර සරල සමීකරණ වගේ දැන් ඍණ 2ක් දාලා දෙපැත්තටම ඍණ 2ක් දැම්මොත් ධන 2 ඍණ 2 කැපිලා ගිහිල්ලා අන්න ළමයි y වලගේ කීයද එන්නේ? 6න් 2ක් අඩු වුණාම 4යි කියලා එනවා. පැහැදිලිද? ඔන්න දැන් y වලගේත් එව්වා. හරි. ඉතින් ඔන්න ඕකට අපි ළමයි කියනවා සමගාමී සමීකරණ යුගලයක් විසඳන ක්‍රමය. ඕක තමයි ක්‍රමය. දැන් හැම ගානක්ම ළමයි අපි මේ ක්‍රමයට හදන්නේ අර වගු ගහලා එහෙම හදන්නේ නැහැ. හරි. හැබැයි ළමයි දැන් මෙතන ඕගලන්ට ගැටලුවක් ආවා. සමීකරණ දෙක එකතු කරලා ගාන හදන්න පටන් ගන්නවද? සමීකරණ දෙක අඩු කරලා ගාන හදන්න පටන් ගන්නවද කියන එක. දැන් මේකේ ළමයි මේ එකතු කරලා ගාන හදන්න පටන් ගත්තට මේක වැඩක් වෙන්නේ නැහැ. හේතුව මේකේ x වත් y වත් කැපිලා ගියේ නැහැ. ඒක අපි ළමයි මුලින්ම තීරණය කරන්න ඕනේ කොහොමද ඒක? එතකොට මෙහෙම ලියලා දෙපාරක් තේරුම් කරන්න ඕනේ නැහැ. තීරණය කරන්න යන්න එපා එහෙම. ඉස්සෙල්ලා හිතන්න එක්කෝ මේ දෙක එකතු කරන්න හෝ අඩු කරන්නනේ තියෙන්නේ ගාන හදද්දි. එතකොට එකතු කරොත් හෝ අඩු කරොත් එක්කෙනෙක් කැපිලා යන්න ඕනේ. දැන් තේරුණා මෙයාට මෙයා එකතු වෙද්දි 2x x 3x නේ. x කැපිලා යන්නේ නැහැ. x පදයක් එනවාමයි එකතු කරාම. y ට y එකතු කරාම 2y එනවයිනේ. y කැපිලා යන්නේත් නැහැ. එහෙනම් මේ සමීකරණ දෙක එකතු කරලා හරියන්නේ නැහැ. අඩු කරන්න වෙනවා කියලා තේරුම් ගන්න වෙනවා. දැන් අඩු කරද්දී ඕගොල්ලන්ට තේරෙනවා 2x ගෙන් x අඩු වුණාම 1x එකක් එනවා මේ පැත්තේ. අන්න y ගෙන් y අඩු වුණාම y කැපිලා යනවා. ඒ කියන්නේ y කැපිලා යනවා නම් අපිට x වලගේ මේ දෙක අඩු කරලා හොයන්න පුළුවන් 8න් 6ක් අඩු කරාම 2යි. එක්කෙනෙක් ගියාගේ මෙව්වට පස්සේ ඊළඟ පියවර තමයි
එයාගේ අගය මේ සමීකරණයක එක්ක මෙයාගේ නැත්තම් මෙයාගේ. මේ හොයාගත්ත අගය මෙයාගේ ආදේශ කරලා y හෙව්වත් හරි මේකේ ආදේශ කරලා y හෙව්වත් හරි. කැමති එක ආදේශ කරන්න. දෙකේම ඕනේ නැහැ. මම දෙකේ ආදේශ කරා ඔයගොල්ලන් එකේ ආදේශ කරත් අවුලක් නැහැ. ආදේශ කරා x වලාගේ මේකට මම මේකට දැම්මත් හරිය. දාලා y වලාගේ හෙව්වා ඔන්න y සමානයි 4යි. ඕක තමයි ළමයි අපි බලමු ගණන් මම 4ක් විතර හදන්නම් තව. හරි එතකොට තේරුම් ගන්න පුළුවන්. හරි. පටන් ගන්න ඉස්සෙල්ලා අංක 1 අංක 2 නම් කරගත්තද? හරි. එකෙන් අඩු කරන්න 2 කියලා ඔහොම ලියලා වම් පැත්තෙන් වම් පැත්ත අඩු කරලා දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරලා ටක් ගාලා x වලාගේ ගන්න ඉක්මනට. අරගෙන අංක 2 ආදේශයෙන් කියලා ලියලා දෙක සමීකරණ ලියලා x වලාගේ 2යි කියලා ගත්තා. දාන්න මෙතන 2 x ට දාලා y වලාගේ හොයන්න මෙතනින් පස්සේ ඉක්මන් කරන්න. y වලාගේ හොයන්න. ඉක්මනට හදාගන්න. හරි. මම ඊළඟ ගන්න බෝඩ් එකේ දාන්නම්. ඊළඟ ගන්න. හරි. a ධන b. a ධන b සමානයි 5යි. a ඍණ b සමානයි 1යි. 20 දාන්න. a වලගේ b වලගේ හොයන්න ඕනේ සමීකරණ දෙකටම ගැලපෙන a ධන b සමානයි 5යි. අපිට පොඩක් කියන්නේ මේක විසඳන්න කලින් නිකන් ඕගොල්ලෝ අනුමාන කරලා මට a වලගේ b වලගේ ටක් ගාලා කියන්න. ටක් ගාලා a වලගේ b වලගේ විසඳන්න මෙහිම හදන්න නැතුව මුලින්ම නිකන් a ට ගැලපෙන අගය නිකන් ගෙස් කරලා කියන්න. a ටයි b ටයි මේකටත් ගැලපෙන මේකටත් ගැලපෙන අගයන් දෙක කිව් හැකි ටක් ගාලා. කීයද? මේ සමීකරණ දෙකටම ගැලපෙන කිරායු ඔව් 3යි 2යි හරි හොඳයි. a වලගේ 3යි b වලගේ 2යි බලන්න 3යි 2යි එකතු කරාම හරි 5යි 3ෙන් දෙකක් අඩු කරාම 1යි. හරි. අපි මේ වගේ දැන් ගාන හදලා උත්තර දෙක ගමු. ඔව්. දැන් ඉස්සෙල්ලා ළමයි නම් කරගන්න ඉක්මනට මාත් එක්කම හදමු මේ ගානත්. තියාගන්න a ධන b සමානයි 5. මේක ඊතලයක් දාලා අංක 1 සමීකරණ. අනිත් එක a ඍණ b සමානයි 1. මේක අංක 2 සමීකරණය. නම් කරගන්න. හරි. ඔව් මේක ඉක්මනට ඉවර කරලා මෙන්න මේ ගාන ලියා ගන්න හදමු ඉක්මනට. දැන් මේකේ තේරෙනවා මම නිකන් ගෙස් කරලා කිව්වොත් නේද? a වලටයි b වලටයි ගැලපෙන අගයන් දෙක 3යි 2යි කියලා තේරෙනවා. මොකද 3යි 2යි එකතු වුණාම 5යි 3ෙන් දෙකක් අඩු වුණාම 1යි. හරිනේ. අපි දැන් මේ විදියට හදන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ නිකන් උත්තර ලිව්වට මේ පියවර වලට ලකුණු දෙනවා. අංක 1 අංක 2 සමීකරණ දෙක නම් කරගන්න. හරි නේද? මේක අංක 1 සමීකරණය මේක අංක 2 සමීකරණය. මේක ඉවරද හැමෝම දැන් හදලා? හරි පළවෙනි උදාහරණ ඉවරයි නේද? ඔව් දැන් අපි ගණන් 4ක් විතර හදමු ඉක්මන් කරන්න. එතකොට පාඩම අවසానයි ඉක්මන් කරන්න. හරි. දැන් මට කියන්න දැන් ඔය දෙක එකතු කරොත් දැන් මේ ගන්න එකතු කරන්න ඕන නේ. ඔය දෙක එකතු කරොත් හරියද අඩු කරොත් හරියද ඕකේ නම්. ඕකේ නම් අවුලක් නැහැ මොකක් කරත් නේද? ඔතන හේතුව බලමු මොකද කියලා. ඔය දෙක එකතු කරන්නකෝ ඔය දෙක එකතු කරොත් මට කියන්න මොකද වෙන්නේ? මම එකතු කරලා වෙන්නන්නම්.
එක සමීකරණයයි දෙක සමීකරණයයි එකතු කරන්නකෝ. ඔන්න බලන්න වෙන වැඩේ. හරි වම් පැත්තට බලාගන්න. වම් පැත්තට වම් පැත්ත එකතු කරන්න. හරිද? ඔව් වම් පැත්තට වම් පැත්ත a ධන b එකේ වම් පැත්තට එකතු කරන්න දෙකේ වම් පැත්ත තියෙන්නේ a ඍණ b කියලා තියෙන්නේ. a ඍණ b සමානයි දකුණු පැත්තට දකුණු පැත්ත එකතු කරන්න 5 ධන 1. හරි බලන්න. මට කියන්න ලිව් එක තේරුණාද? එක සමීකරණයයි දෙක සමීකරණයයි එකතු කිරීමෙන් කියලා ලියලා වම් පැත්තට වම් පැත්ත ඒට a එකතු වෙනවා. හරි. ධන b ට එකතු වෙන්නේ ඍණ b. ඔතන කාවද කැපෙන්නේ? සමීකරණ දෙකම එකතු කරා. එකතු කරාම දැන් කවුද කැපිලා යන්නේ? අනිවාර්යෙන් ඕගොල්ලෝ ඔය කරපු දෙයට අනුව එක්ක ඒව කැපෙන්න ඕනේ නැත්නම් බීව කැපෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එක්කෙනෙක්ගේ ඕකෙන් හොයන්න පුළුවන් වෙන්නේ. නැත්නම් බෑට් වැඩක් නැහැනේ. කවුද මෙතන කැපෙන්නේ ළමයි? ඔව් බීව කැපෙනවා. බී මේ ධන බීට අන්න ඍණ බී කැපිලා යනවා. ඒ ධන ඒට ඒ එකතු වුණාම 2යි a කියලා එනවා. 5යි 1යි 6යි. ඊට පස්සේ මෙතන ඒව දෙකෙන් ගුණ වෙලා හින්දා දෙකෙන් බෙදන්න නේද? ඔව් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට මේ දෙකට මේ දෙකත් කැපිලා ගිහිල්ලා a වලගේ 6 දෙකෙන් බෙදුවාම මට කියන්න උත්තරේ a 3යි කියලා එනවා. දැන් ඔය එක්කෙනෙක්ගේ හෙව්වනේ. ඕක දැන් අංක 1 හරි අංක 2 හරි මම අංක ඕන එකේ ආදේශ කරලා පෙන්නන්නම්. අංක 1 ආදේශයෙන් අංක 1 සමීකරණේ මම ආදේශ කරන්න. අංක 1 සමීකරණේ ඔන්න ඔය a වලගේ 3යි කියලා අපිට ආවනේ නේ. a ධන b සමානයි 5නේ තියෙන්නේ අංක 1 සමීකරණේ. ඔව්. a වලට 3යි කියලා ආවනේ. a වලට 3යි කියලා ආවනේ. 3 ධන b සමානයි 5යි. හරිද බලන්න. 3 ධන b සමානයි 5යි. මේ හොයාගත්ත එක්කෙනෙක්ගේ ඒක අර එක හෝ දෙක සමීකරණයක ආදේශ කරන්න. හරි මම මෙහෙන් ලියන්නම්. හරි ඊට පස්සේ තමයි මට මෙතන b වලගේ හොයද්දි මොකද කරන්න වෙන්නේ? මෙන්න මේ ධන 3 අයින් කරගන්න ඍණ 3ක් දාන්න මේ පැත්තට මේ පැත්තට ඍණ 3ක් දාන්න. මේ ධන 3 අයින් කරගන්න දෙපැත්තෙම 3ක් අඩු කරන්න. එතකොට මෙතන ධන 3 ඍණ 3 කැපිලා ගිහිල්ලා b සමානයි 5න් 3ක් අඩු වුණාම 2යි කියලා ඔන්න එනවා උත්තරේ. එහෙනම් ළමයි මේ සමගාමී සමීකරණ දෙකේ විසඳුම් ගත්තොත් උත්තර a සමානයි 3යි b සමානයි 2යි කියලා අපි ලියලා පෙන්නන්න උත්තර දෙක. ඔන්න උත්තර දෙක හරි නේද මේ? ඒකයි බීටයි ගැලපෙන අවියන් a වලගේ 3යි b වලගේ 2යි. අන්න 3යි 2යි 5යි a වලගේ 3යි b වලගේ 2යි. තුනෙන් දෙකක් අඩු කරාම 1යි. හරි. හරි නේද? ඈ? හරිනේ. ඉක්මන් කරන්න. පුළුවන් හදා ගන්න. තව ගානක් දෙන්න තනියම හදන්න බලමු හදයි කියලා තනියම. ඊළඟ ගාන ලියා ගන්න. තනියම ගානක් දෙන්න. ඔව්. හරි. මේක දෙවෙනි ගාන නේද? නෙමෙයි පළවෙනි ගාන මේක. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඔය ලියා ගන්න x ධන y සමානයි 8යි. x ධන y සමානයි 8යි. දෙවරක් x ධන y සමානයි 2යි. විස දන්න මෙන්න ගාන. විස දන්න දෙවෙනි ගාන x ධන y සමානයි 8යි 2යි x ධන y සමානයි 2යි. ඔන්න සමීකරණ දෙක විස දන්න. උත්තර ගත්තොත් දාන්න උත්තර
උත්තර ගත්ත ළමයි ඉන්නවා නම් දාන්න. ඉස්සෙල්ලා තීරණය කරන්න සමීකරණ දෙක එකතු කරලා හදනවද අඩු කරලා හදනවද කියලා. මොකද ඔයගොල්ලෝ කරන දේ අනුව ළමයි එක්කෙනෙක්ව කැපිලා යන්න ඕනේ. මට කියන්නේ මේ සමීකරණ දෙක එකතු කරලා හදන්නද පුළුවන් අඩු කරලා හදන්නද පුළුවන් ගාන. ඉක්ම කරන්න. පළවෙනි සමීකරණේ x ධන y සමානයි 8යි අංක 1 සමීකරණේ. ඊට පස්සේ 2x ධන y සමානයි 2. මේක අංක 2 සමීකරණේ. ඔව් මේක ළමයි අඩු කරලා තමයි හදන්න වෙන්නේ. එකතු කරලා හදුවොත් ඕගලන්ට තේරෙනවා හදාගන්න බෑ. මොකද හේතුව x 2යි x 3යි x වෙනවා. y 2යි y ඇවිල්ලා කවුරුත් කැපිලා යන්නේ නැහැ. එක්කෙනෙක්ව කැපිලා යන්නේ නැහැ. එකතු කරන විදියට හෝ අඩු කරන විදියටනේ. අඩු කරාම හරි එකතු කරාම හරි සමීකරණ දෙක එක්කෙනෙක්ව කැපෙන්න ඕනේ. එකතු කරලා දැන් බැලුවොත් ඔයගලන්ට තේරෙනවා x 2යි x 3යි x වෙනවා y 2යි y වෙනවා කවුරුත් කැපෙන්නේ නැහැ. එහෙනම් ළමයි අඩු කරා නම් හරි. හරි එකෙන් අඩු කරන්න දෙක සමීකරණය. එකෙන් අඩු කරන්න දෙක සමීකරණය. අඩු කරද්දී එකේ වම් පැත්තෙන් හරි එක සමීකරණේ වම් පැත්ත x ධන y ගෙන් අඩු කරන්න ඕනේ. දෙකේ වම් පැත්ත ප්‍රකාශනයක් අඩු කරද්දී වරහණක් දාලා ලියා ගන්න. වරහණක් දාන්න අඩු වෙද්දී හරි අඩු කරද්දී 2x ධන y අඩු වෙනවනේ. හරි. ඒ කියන්නේ මේකෙන් මේක අඩු වෙනවා මේකෙන් මේක අඩු වෙනවා. එහෙම ලිව්වත් හරි. x අඩු කිරීම 2x y අඩු කිරීම y. නැත්නම් එහෙම ලිව්වත් හරි. සමානයි මේකේ වම් පැත්තෙන් මේක වම් පැත්ත අඩු කරන්න නේ. මේකේ එකේ වම් පැත්තෙන් අඩු කරන්න දෙකේ වම් පැත්ත ප්‍රකාශනයක් කියන තමයි වරහන දැම්මේ දෙන්නම අඩු වෙන්න ඕනේ. සමානයි දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරන්න. හරිද බලන්න. හරි. දැන් අපි පොඩ්ඩක් මේක සුළු කරගමු ළමයි. මෙතන x ධන y හරි. ඍණ වතාවක් 2x ඍණ 2x ඍණ වතාවක් ධන y ඍණයි ධනයි ඍණනේ ඍණයි ධනයි ඍණනේ ඍණයි ධනයි ඍණනේ ලකුණ මතක තියාගන්න. ඍණ වතාවක් ධන 2x ඍණයි ධනයි ඍණ 2x ඍණ වතාවක් ධන y ඍණයි ධනයි ඍණ y සමානයි 8න් 2ක් අඩු වුණාම 6යි. ඔතන දැන් ඔයගොල්ලන්ට පේනවා ධන y අන්න ඍණ y කැපිලා යනවා. y පද ඉතුරු වෙන්නේ නැහැ කැපිලා ගියා. දැන් මට කියන්න මෙතන x ඍණ 2x සමානයි 6යි කියලා ඇවිල්ලා තියෙනවා. දැන් මට කල්පනා කරලා කියන්න ළමයි ධන x ඍණ 2x සුළු වුණාම මෙතන කීයද එන්නේ? ධන මෙතන 1x මෙතන ඍණ 2x. ඒ කියන්නේ ධන 1යි ඍණ 2යි සුළු වුණාම කීයද? එකෙන් දෙකක් මෙතන 1x නේ තියෙන්නේ නේ. ඔව්. 1x මෙතන ඍණ 2x. එකෙන් දෙකක් අඩු වුණාම කීයද? එකෙන් දෙකක් අඩු වුණාම කීයද? එකකින් දෙකක් අඩු වුණාම ධන 1ද ඍණ 1ද? දෙකෙන් එකක් අඩු වුණා නම් ධන 1යිනේ. වරද්ද ගන්න එපා. දෙකෙන් එකක් අඩු වුණා නම් දැන් ඔයගොල්ලෝ දන්නවා 2x වලින් x අඩු වුණා නම් කීයද එන්නේ? 2x ගෙන් 1x අඩු වුණා නම් එන්නේ 1x ධන 1x. දැන් උතන තියෙන්නේ ඔගේ අනිත් පැත්ත මේ 1x ගෙන් 2x අඩු වුණාම නේද? ඍණ 1x එන්නේ. ඍණ 1x. ඔව්. අරස ගන්න එපා මම එකයි කිව්වේ. එකෙන් දෙකක් අඩු වුණාම ඍණ 1x සමානයි 6යි. x වලගේ තනි කරගද්දී මේ ඍණ 1කින් මෙතන වැඩි වෙලා තියෙන්නේ ඍණ 1 වරක් x හින්දා ළමයි දෙපැත්තම ඍණ 1කින් බෙදන්න. දෙපැත්තම ඍණ 1කින් බෙදන්න. දෙපැත්තම ඍණ 1කින් බෙදන්න. හරිද? මම කියන්නේ x වලගේ හරියටම ගන්න ලකුණත් එක්ක වරද්ද ගන්න නැතුව කීයද එන්නේ? x වලගේ ළමයි කීයද එන්නේ? මෙතන ඍණ 1කට ඍණ 1 කැපිලා යනවා. ඍණ ඍණයි ධනනේ. බෙදද්දිනේ ඍණයි ඍණයි ධනනේ. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම ලකුණ ධන. හරි ඍණයි ඍණයි ධන. හරි එකට එක කැපිලා ගිහිල්ලා මෙතන එන්නේ 1යි කියන්නේ 1යි xමයි එන්නේ ආයි. හරි. සමානයි එහා පැත්තේ කීයද? ධන 6 ඍණ 1කින් බෙදුවාම කීයද? ධනයි ඍණයි බෙදද්දී ලකුණ ඍණනේ. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම ලකුණ ඍණ. 6 එකෙන් බෙදුවාම කීයමද? 6මයිනේ. 6ට එකේ 6මනේ නේ. ඔව් 6 එකෙන් බෙදුවාම 6යි ලකුණ ධනයි ඍණයි බෙදද්දී ඍණ. ඔන්න ළමයි x වලගේ ඍණ 6යි එන්නේ. හරිනේ. x වලගේ ඔන්න ඍණ 6යි. හරි. දැන් ඊට පස්සේ ඕක ආදේශ කරන්න අර උඩ සමීකරණයක
y වල අගය හොයාගන්නයි දැන් ඕනේ. x වල අගය හරි. නේ? හරි. ඔතනින් පස්සේ අපි ඕක ආදේශ කරමු. හරිද? අංක ඔන්න එක සමීකරණේ. අංක එක සමීකරණෙහි ලියන්න ආදේශයෙන් හදලා පුරුදු වෙන්න ගණන් 3-4ක් ඈ. අනිවාර්යෙන් විභාගයට ගානක් එනවා ඕකෙන් වරද්ද ගන්න එපා. x තාවේ ඍණ 6යි නේ. ඍණ 6යි ආවේ. ඔව්. මම අංක එක සමීකරණයේ යාපු වගේ x ට ආදේශ කරොත් එක සමීකරණ ලියා ගන්න x ධන y සමානයි 8 නේ. x වලගේ හොයාගත්තනේ ඍණ 6යි කියලා. ඒක මම මෙතනට ආදේශ කරනවා ඍණ 6. ඍණ 6 ධන y සමානයි 8යි. හරි. දැන් උතන y වලගේ හොයද්දී මොකද? පැහැදිලි නෑ. දිනෙත් දෙක සමීකරණේ මේ දෙකෙන් එක අඩු කරලාද? ඒ කියන්නේ වාහන්නේ එකෙන් දෙක අඩු කරන්නේ නැතුව දෙකෙන් එක අඩු කරලා හැදුවත් හරි. පුළුවන්. කොහොම අඩු කරත් අවුලක් නැහැ. කැපී යනවනේ වයි. එකෙන් දෙක අඩු කරත් හරි, දෙකෙන් එක අඩු කරලා හැදුවත් හරි. හරිද? කොහොමත් මේ අන්තිම උත්තර දෙක වෙනස් වෙන්නේ නැහැ. x තෙන්නේ ඍණ 6ම තමයි. හරි කොහොම හැදුවත් හරි. ඔයගොල්ලෝ දැන් ඇත්තටම මේකෙන් මේක අඩු කරත් බලන්න මොකද වෙන්නේ? y ඍණ y කැපිලා යනවා අඩු කරද්දී x 2යි x අඩු වුණාම x දෙකෙන් 8ක් අඩු වුණාම ඍණ 6යි. ඒත් උත්තරේ x සමාන ඍණ 6යි එන්නේ. වැරද්දක් නැහැ. කාට හරි ඕන නම් මේකෙන් මේක අඩු කරන්නත් පුළුවන්. මේකෙන් මේක අඩු කරන්නත් පුළුවන්. මේකෙන් මේක අඩු කරන්නත් පුළුවන්. මේකෙන් මේක අඩු කරනවා නම් ඕගොල්ලෝ ලියන්න ඕනේ දෙක අඩු කිරීම එකෙන් කියලා. එතකොට මුලින් ලියන්න ඕනේ දෙකේ වම් පැත්ත. මේක ලියලා අඩු කිරීම මේක. ඒත් හරිය මේ පැත්තෙත් එහෙමයි. නේද? වමෙන් මම අඩු කරනවා නම් දකුණෙන් දකුණ අඩු කරන්න ඕනේ. මෙයාගෙන් මෙයා නම් මේ පැත්තෙත් මෙයාගෙන් මෙයා. කමක් නැහැ. ඒත් හරි ඒත් x සමානයි ඍණ 6යි එන්නේ. හරි නේද? අපිට කියන්න දැන් මෙතන හරි ඊට පස්සේ ඍණ 6 අයින් කරගන්න ධන 6ක් දාන්න වෙනවනේ. y තනි කරගන්න එපා. y වලගේ ගන්න. සරල සමීකරණ වගේ දැන් ධන 6ක් දාන්න මේ පැත්තට ධන 6ක් දාන්න. ධන 6 ඍණ 6 කැපිලා ගිහිල්ලා y සමානයි කීයද? 6යි 8යි 14යි ධන 14යි කියලා එනවා. ඔන්න එහෙනම් අපි උත්තර දෙක ගත්තා. x වලගේ ඍණ 6යි y වලගේ ධන 14යි. මෙන්න උත්තර දෙක. ඔන්න ඔය අගයන් දෙක ආදේශ කරලා බලන්න අර සමීකරණ දෙකේ හරියනවා වම් පැත්තේ දකුණු පැත්තේ. හරි x ට ඍණ 6යි y වලගේ 14යි. 14යි ඍණ 6යි 8ක් එනවනේ හරිනේ. y ධන 14යි x ඍණ 6යි. 14න් 6ක් අඩු වුනහම 8ක් එනවා. නේ? x ඍණ 6යි කියන්නේ දෙවරක් ඍණ 6 ඍණ 12යි. ඍණ 12යි y ධන 14යි කියන්නේ 14යි ඍණ 12යි 14න් 12ක් ගියාම හරි දෙකයි. හරිනේ? උත්තර දෙක හරියයි. හරි. තනියම හදන්න අංක 3 වෙනි ගාන. තුන නේද? තුන්වෙනි එක. හරිද? ඔව්. හරි. කියන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. m ධන 2යි කියන්නේ සමානයි 7යි. m ධන 2යි n සමානයි 7යි. m ඍණ n සමානයි 1යි. මෙන්න සමීකරණ දෙක විසඳන්න. මේ සමීකරණ දෙකටම ගැලපෙන m වලගේයි n වලගේයි හොයන්න. මට ගෙස් කරලා උත්තර දෙක කියන්න. ඕකේ මට ගෙස් කරලා උත්තර දෙක කියන්න m වලගේයි n වලගේයි. m ට n ට එන අගයන් දෙක ගෙස් දිනෙත් 3යි 2යි හොඳයි. ඔව්. m ට 3යි n ට 2යි හරිනේ 3යි දෙවරක් දෙක 4යි 3යි 7යි 3ෙන් දෙකක් හරි 1යි. ඔව්. හරි. අපි දැන් හදලා බලමු උත්තර දෙක 3යි 2යි කියලා එන්න ඕනේ. හදන්න පටන් ගන්න. ගෙස් කරලා නිකම් උත්තරේ කිව්වේ ඒකේ. මේ වගේ හදලා උත්තර දෙක ගන්න ටක් ගාලා.
තනියම හදලා උත්තර දෙක එන්න ඕනේ. උත්තර දෙක තමයි මේක එන්නේ. m වලගේ 3ක් කියලා එන්න ඕනේ. n වලගේ 2ක් කියලා එන්න ඕනේ. ඉක්මනට හදන්න. හරිද? ගත්ත උත්තර දෙක. මට කියන හදලා උත්තර ගත්ත ළමයි ඉන්නවද? උත්තරේ එන්න ඕනේ හැදුවාම m වලට 3යි n වලට 2යි කියලා එනවද හැදුවාම? හදද්දි හරියට හදන්න වරද්දන්න එපා. හොඳයි. ලියන්න තමයි මේක පළවෙනි සමීකරණේ m දාන 2n සමානයි 7. මේක අංක 1 සමීකරණය. හරිනේ? හරි. ඊට පස්සේ m ඍණ n සමානයි 1. මේක අංක 2 සමීකරණය. හොඳයි. මට කියන්න මේ දෙක ළමයි එකතු කරනවද අඩු කරොත්ද? මේ සමීකරණ දෙක එකතු කරොත්ද අඩු කරොත්ද එක්කෙනෙක් කැපිලා යන්නේ. එක්කෙනෙක් කියන්නේ m පදේ හරි n පද හරි කැපිලා යන්න ඕනේ. ඕක තේරෙන්න ඕනේ. මෙතන කෙලින්ම බලන්න මේ අඤ්ඤාත පදවල ළමයි මේ ඉස්සරහා තියෙන ඉලක්කම සමාන වෙන්න ඕනේ විශාලත්ව වලින්. විශාලත්ව සමාන වුණා නම් හරි. ඉතින් මෙතන ඕගලන්ට පේනවා මෙතන m ගේ තියෙන්නේ ධන 1, මෙතන n ගේ තියෙන්නේ ධන 1. මේකේ නම් n ගේ ධන 2, මෙතන n ගේ ඍණ 1 නේ සංගුණක. ඔව්. සංගුණක වල විශාලත්ව සමාන එක්කෙනා තමයි කැපෙන්නේ. එකතු කරාම හරි අඩු කරාම හරි ඒත් ළමයි ඕගලන්ට තේරෙන්න ඕනේ මෙතන මේ දෙක අඩු කරොත් ධන 1 ධන 1 ධනයෙන් අඩු කරොත් තමයි කැපිලා යන්නේ. ධනයෙන් ධනයෙන් අඩු වුණොත් නේ m ට m කැපිලා යන්නේ නේ. ඔව් එහෙනම් 1යි 2යි අඩු කරන්න. කියන්න අංක 1 සමීකරණයෙන් අංක 2 සමීකරණේ අඩු කරන්න. අඩු කරාම තමයි m කැපිලා යන්නේ. අඩු කරන්න ඕනේ. ඔව්. අඩු කරද්දී ඔන්න බලන්න මේක වරදින්න පුළුවන්. ඔන්න හොඳට බලන්න. 1න් 2 අඩු කරද්දී එකේ වම් පැත්තෙන් ලියා ගන්න m ධන 2යි m. එක සමීකරණේ වම් පැත්තෙන් අඩු කරන්න ඕනේ දෙක සමීකරණේ වම් පැත්ත වරහණක් දාලා ලියා ගන්න m ඍණ n කියලා. හරිනේ? එක සමීකරණේ වම් පැත්තෙන් අඩු කරන්න දෙක සමීකරණේ වම් පැත්ත. හරි. සමානයි. එක සමීකරණේ දකුණු පැත්තෙන් අඩු කරන්න දෙක සමීකරණේ දකුණු පැත්ත. දැන් කල්පනාවේ සුළු කරමු ඈ. හරිනේ? අඩු කරා හරිනේ? මේ පැත්තෙන් මේ පැත්ත අඩු කරා සමානයි මේ පැත්තෙන් මේ පැත්ත අඩු කරා. දැන් ඔතන අර සුළු කරගන්න වෙනවා මෙහෙම. m දාන 2n මෙතන අන්න මේ ඍණ වතාවක් m. ඍණ වතාවක් m ඍණ n. ඍණයි ධනයි ඍණනේ. මෙන්න මේක මේ ඍණ වතාවක් ඍණ n මොකද වෙන්නේ?
ඍණ වතාවක් ධන m ඍණයි ධනයි ඍණ m ඍණ වතාවක් ඍණ n ලකුණ ඕ ධන වෙනවා චිරායුනේ ධන වෙනවා හොඳයි ඍණයි ඍණයි අඩු වෙද්දි ಗುಣ වෙද්දි කියන මෙතන අඩු වෙනවා කියන්නේ මෙතන ඍණ වතාවක් ඍණනේ ඍණ වතාවක් ඍණ ಗುಣ වෙනවනේ එතන ඍණ වතාවක් ඍණ n ಗುಣ වෙනවා වරහන් ඉවත් වෙද්දි ಗುಣ වෙලා නෙන්නේ ඍණ වතාවක් ඍණ ධන වෙනවා ධන n තමයි එන්නේ නේ ඍණ n අඩු කරාම ඍණයි ඍණයි ධන n වෙලා තමයි එන්නේ සමානයි 7න් එකක් අඩු කරාම 6යි දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ධන m ඍණ m කැපිලා යනවා 2n ධන n 2n ධන n සමානයි 6යි 2n ධන n ඔක්කොම 3යි 3යි සමානයි 6යි දැන් එහෙනම් දෙපැත්තම 3ෙන් බෙදන්න වෙනවා මොකද මෙතන 3ෙන් ගුණ වෙලා n ව එතකොට 3 3 කැපිලා ගිහිල්ලා මට කියන්න කීයද එන්නේ n සමානයි හරි නේද n සමානයි 6 3ෙන් බෙදුවාම අන්න 2යි හරි දැන් m වලගේ හොයන්න අපි ඔක ආදේශ කරමු හරි ලේසි එක ආදේශ කරගන්න මොකද ආදේශ කරත් හරි මම ඕනනම් අංක දෙකෙහි ආදේශ කරන්නම් m වලගේ හොයන්න අංක 2 සමීකරණේ මම ආදේශ කරන්නම් කියන ඕන අංක දෙකේ හරි එකේ හරි මොකේ හරි කමන්නේ අංක දෙකෙහි ආදේශයෙන් අංක දෙකෙහි ආදේශයෙන් අංක එකෙහි ආදේශ කරත් හරිය හරි අංක දෙකෙහි ආදේශ කරනවා කියලා මම ලියුවේ හින්දා මම අංක දෙක සමීකරණේ ලියා ගන්නම් m ඍණ n සමානයි 1 m වලගේ හොයන්න ඕනේ ඍණ n වලගේ 2යි n වලගේ 2යි m වලගේ හොයද්දි මේ ඍණ දෙක අයින් කරගන්න ධන දෙකක් දාන්න ඕනේ නේ හරි ධන දෙකක් දැම්මම මේ පැත්තට ධන දෙකක් දාන්න ඒවා දන්නවනේ අපි කලින් හදුවනේ ඔයගේ ගණන් 20 තියෙන්නේ හරි එතකොට ඍණ දෙකට ධන දෙක කැපිලා යනවා m සමානයි 1යි 2යි එකතු වුණාම අන්න උත්තර දෙක හරිනේ හරි එතකොට m වලගේ ළමයි 3යි n වලගේ 2යි නේ හරි උත්තර දෙක හරිනේ දැන් තව එකක් බලන්න ඉක්මන් කරන්න ඉක්මන් හදා ගන්න හරි තව ගානක් බලමු හරි ඉක්මන් කරන්න හරි හතරවෙනි ගාන ලියා ගන්න හතර ඔව් ඒක මම දෙන්නම් 3x ලියා ගන්න හරි 3i අපි a කියලා ගමු 3ia 3ia හරිද 3ia ඍණ 2b ලියා ගන්න හතරවෙනි ගාන 3ia ඍණ 2b සමානයි 10යි මෙන්න එක සමීකරණයක් 3ia ඍණ 2b සමානයි 10යි හරි අනිත් එක ඍණ 3ia ධන b සමානයි ඍණ 14යි ඍණ 14 තියෙන්නේ කල්පනායෙන් හදන්න ඕනේ වරද්ද ගන්න එපා ලකුණු එහෙම වරදින්න පුළුවන් නේ 3a ඍණ 2b සමානයි 10යි පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ ඍණ 3a ධන b සමානයි ඍණ 14යි පටන් ගන්න හදන්න ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ මේ සමීකරණ දෙක එකතු කරොත්ද හරි අඩු කරොත්ද හරි එක්කෙනෙක්ව කැපිලා යන්න ඕනේ නේ එකතු කරලා හරි අඩු කරලා හරි බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කැපිලා යන්නේ මොකක් කරාමද ඈ මට කියන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා අර A වල තමයි සංගුණක
විශාලත්ව සමාන නේ. ඔව්. 3 3 තියෙනවානේ 3a අරයා ඍණ 3a. ඒතර යාව තමයි කැපෙන්නේ එතකොට. මේ සමීකරණ දෙකේ අඥාත පදවල සංගුණක සමාන දෙන්න තමයි කැපිලා යන්නේ. එකතු කරද්දී හරි අඩු කරද්දී හරි හැබැයි ලකුණත් බලන්න ලකුණු අසමාන නම් ළමයි සංගුණක සමාන වෙන්නත් ඕනේ ලකුණ අසමාන නම් එකතු කරා නම් කැපිලා යනවා. ධන 3ට ඍණ 3 එකට එකතු කරාම ධන 3 ඍණ 3 කැපිලා යනවා. සංගුණක සමාන වෙලා ලකුණු සමාන නම් අඩු කරන්න ඕනේ. එතකොට තමයි කැපිලා යන්නේ. ඒක මතක තියාගන්න. නේ? අපි මේ හදපු හැම ගානක්ම එහෙම තීරණය කරන්නත් පුළුවන්. එකතු කරනවාද අඩු කරනවාද කියන එක. හරි. ඉක්මනට මේක ළමයි විසඳන්න කියලා ලියාගත්තා නේද? විසඳන්න. අකලා ගන්න මේක අංක 1 සමීකරණේ 3a මේක මම මෙතන මොන්නම් මේක අංක 1 සමීකරණේ ඔයගොල්ලෝ වෙනම ලියන්න. විසඳන්න කියලා ලියාගත්තනේ ගාන ආයෙ ලියන්න ඕනේ මේක ලියලා මේක අංක 1 සමීකරණේ මේක අංක 2 සමීකරණේ. ඉක්මන් කරන්න. එක සමීකරණ දෙක. දැන් මේක තේරෙන්න ඕනේ මේ ධන 3a ඍණ 3b තමයි සංගුණක මේ 3 3 කැපිලා යනවානේ. ඔය එකතු කරා නම් හරිනේ මේ ධන 3 ඍණ 3 එකතු කරද්දි කැපෙනවා. හරිද? අංක 1 සමීකරණයට අංක 2 සමීකරණ එකතු කරන්න. එකතු කරන්න. වම් පැත්ත එකතු කරන්න. හරි? එකේ වම් පැත්ත ධන 3a ඍණ 2b. හරි. ඔකට එකතු කරන්න දෙකේ වම් පැත්ත නේ. ඔව් ඍණ 3a ධන b සමානයි දකුණු පැත්තට එකතු කරන්න 10ට එකතු කරන්න ඍණ 14ක්. ඍණ 14ක් එකතු වෙනවා. ඔහොම නේද එන්නේ බලන්න හරිද කියලා. හරිද බලන්න 10ට එකතු කරන්න ඍණ 14ක්. මේ ඍණ 14 තියෙන්නේ ඈ. ඔව්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ළමයි. හරිද? ධන 3a ඍණ 3a. මොකද වෙන්නේ ඕන ළඟට ගන්නකො ධන 3a ඍණ 3a සමජාතීය පද. ඊට පස්සේ මෙතන ඕනනම් ධන b ඍණ 2b සමජාතීය පද එක ළඟට ගන්න. හරිද? ධන 3a ඍණ 3a. ධන b ඍණ 2b. මේ පැත්තේ 10න් අඩු වෙන්නේ 14ක් නේද? 10 ඍණ 17. හොඳයි. මෙතන ධන 3a ඍණ 3a කැපිලා යනවා කියලා තේරෙන්න ඕන. හරි කියන්නේ මේ 1b ගෙන් දෙකක් අඩු කරොත් 2b කීය දෙන්නේ? මෙතන එකනේ තියෙන්නේ. එකෙන් දෙකක් අඩු කරාම ළමයි ඍණ 1යිනේ. එකෙන් අඩු කරොත් දෙකක් 1b ගෙන් 2b අඩු කරාම ඍණ 1b. එහා පැත්තේ 10න් 14ක් අඩු කරාම ඍණ 4යි. 14න් 10ක් අඩු කරොත් ධන 4යි 10 මේ 14න් 10ක් අඩු කරොත් ධන 4යිනේ නේද? 14න් 10ක් අඩු කරොත් ධන 4යි 10න් 14ක් අඩු කරොත් ඍණ 4යි. එතනත් එහෙමයි මේ 1b ගෙන් 2b අඩු කරොත් තමයි ඍණ 1b එන්නේ. 2b ගෙන් 1b අඩු කරොත් ධන 1b. තේරෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඍණ එකෙන් ගුණ වෙලා හින්දා බීව ඍණ එකෙන් බෙදන්න දෙපැත්තම බෙදන්න. එතකොට ඍණ එකෙන් දෙපැත්තම ඍණ එකෙන් බෙදන්න නේ? ඔව්. එතකොට මට කියන්න ඍණ එක කැපිලා ගියා ධන වෙනවා ඍණයි බෙදද්දී b සමානයි ඍණයි ධන වෙනවා 4 බෙදීම එක. මට කියන්න b වලගේ ධන 4ක් දෙන්නේ. b වලගේ ධන 4ක් යසෝදා ධන 4යි. හොඳයි. ධන 4ක් දෙන්නේ. කල්පනාවෙන් හදන්න. ඉතින් ඔයිට වඩා ලොකු ගණන් තව දෙන්නේ. ඔය මට එන්න පුළුවන්. ලොකුම ගණනක් හැදුවේ. ඔයිට වඩා ගණන් එන්නේ නැහැ. ලකුණත් එක්ක අර ටිකක් වරදින කතිය වැඩිනේ ඔය වගේ ගණනකනේ. ඊට වඩා ලොකු ගණන් දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට 9 දී. 10ට ගියාම තව තියෙනවා. 9 පන්තියේදී ඔය වගේ ගණන් තමයි උපරිම එන ගණන් ලොකුවට. ඊට පස්සේ දැන් b වලගේ අපි හොයාගත්තනේ 4යි කියලා මම ආදේශ කරනවා අංක 1. එකේ හරි දෙකේ හරි කැමති මම අංක 1 ආදේශය. අංක 1 සමීකරණේ මම ලියා ගන්නම්. 3 වරක් a ඍණ 2 වරක් b සමානයි 10යි. හරි. 3 වරක් a ඍණ 2 වරක් b වලගේ 4යි කියලා ආදේශ කරන්න අපි හොයාගත්තා. 3 වරක් a ඍණ 2 වරක් 4 ඍණ 8යි. නේද? කොහොමයි එන්නේ. හරි. දැන් මෙතන a වලගේ හොයන්න වෙනවා. එතකොට 3 වරක් a ඍණ 8 අයින් කරගන්න ධන 8ක් දාන්න ඕනේ. ධන 8ක්. නේ? ධන 8ක් දාන්න. එතකොට මේ පැත්තට ධන 8ක්
දාන්න ඕනේ. ඈ මේ පැත්තට ධන 8ක් දාන්න ඕනේ. හරි. ඔය එතකොට ළමයි මෙතන ඍණ 8 ධන 8 කැපිලා ගියාම 3a ඉතුරු වෙනවා 3a සමානයි 10යි 8යි 18යි. ඊට පස්සේ a වල අගය 3න් ගුණ වෙලා හින්දා 3න් බෙදුවනම් a වල අගය 6යි දෙන්නේ. a වල අගය 6යි දෙන්නේ. ඈ මෙතන 3 වරක් තියෙන්නේ මම මෙහෙ ලියන්නම්. 3 වරක් a සමානයි 18යි. හරි. 3 වරක් a සමානයි 18යි. ඊට පස්සේ 3න් ඒව ගුණ වෙලා හින්දා පුතේ 3න් බෙදන්න. 3ට 3 කැපිලා ගියාම අන්න a සමානයි 18 3න් බෙදුවාම ඔන්න උත්තරේ 6යි කියලා එනවා. එහෙනම් ළමයි අපි බලමු මේ ආපු උත්තර දෙක හරිද කියලා. a ට 6යි b ට 4යි නේ ආවේ නෝ. බලමු මේකට ආදේශ කරලා. a ට 6යි. නිකන් ඔන්නම් 3 වරක් 6 18යි. නේ 18යි ඍණ දෙවරක් b b 4යි නේ දෙවරක් 4 8යි 18න් 8ක් අඩු වුණාම හරි. ඒක හරි 10යි. ඒකට හරියනවා. මේකටත් බලන්න හරිද කියලා. a වලගේ 6යි ඍණ 3 වරක් 6 ධනයි ඍණයි ඍණනේ 3 වරක් 6 18යි ඍණ 18යි. ඍණ 18 ධන 4. ඔය ඍණ 18යි ධන 4යි නේ. ඍණ 18යි ධන 4යි ඍණ 14යි හරි. උත්තර දෙක ළමයි හරි ඈ. මේ උත්තර දෙක තමයි එන්නේ ඈ. මොකද? දින තර නේද? ධන 4යි එන්නේ b ට. ඒට ධන 6යි. හරිනේ. හරි. හොඳයි. ඔය වර්ධින්න පුළුවන් ලකුණ වර්ධනොත් එහෙම මේ වගේ තැනක ඉවරයි ඈ. ඊට පස්සේ ගානම ඉවරයි. දැන් මේ වගේ තැනක ඔයගොල්ලෝ මේ ලකුණ මෙතන ඍණ 4 එහෙම ආවොත් එහෙම ඊට පස්සේ අනිත් උත්තරෙත් වර්ධිනවා. නේ? කල්පනාවෙන් හදන්න ඕනේ. ලකුණ එහෙම සමහරවිට සුළු කරද්දී වර්ධිනවනේ ඔයගොල්ලන්ට. බෙදද්දී ගුණ කරද්දී නේ. අඩු කරද්දී එකතු කරද්දී ධන ඍණ සංඛ්‍යා ලකුණ ගැන හොඳට අවධානය දෙන්න ඕනේ ඈ. හරි මෙතන ඍණයි බෙදද්දී නේ උඩත් ඍණ යටත් ඍණ. එතකොට මෙතන ධන වෙලා එන්නේ. අන්න ඒ වගේ දැන් වර්ධනොත් එහෙම බැරි වෙලාවකට දැන් මෙතනින් පස්සේ කාට හරි මෙතන ඍණ 4යි කියලා ඔයගොල්ලෝ ගත්තොත් වැරදි එතකොට. ඒක වැරදුනහම ආයි අනිත් එකත් වර්ධිනවා. ඇයි අපි ඊට පස්සේ මේක ඍණ 4 දාලානේ හදන්නේ. අනිත් අගයත් වැරදි. ඒක ලකුණු හම්බ වෙන්නේ නැහැ ගානට. මේ පීවරකට දෙකකට ලකුණක් හම්බ වෙච්චරයි. රචනා ගානකට නෙන්නේ. ඔය වගේ ප්‍රශ්න. හරි. පැහැදිලිද? හොඳයි. මෙන්න මේ ගාන අන්තිම ගාන ලියා ගන්න. සංඛ්‍යා දෙකක ඓක්‍යය හරි පාඩම ඉවරයි උතනින්. දැන් සංඛ්‍යා දෙකක ඓක්‍යය 10ද මොකක්ද ළමයි ඓක්‍ය කියන්නේ? සංඛ්‍යා දෙකක ඓක්‍යය 10ද ඈ ඓක්‍ය කියන්නේ මොකද්ද? එකතුව. හරි යම්කිසි සංඛ්‍යා දෙකක ඓක්‍ය 10ද එම සංඛ්‍යා දෙකේ අන්තරය දෙකද නම් සංඛ්‍යා දෙකක යම්කිසි සංඛ්‍යා දෙකක හරි සංඛ්‍යා දෙකක එකතුව ඓක්‍යය 10ද එම සංඛ්‍යා දෙකේ අන්තරය දෙකද නම් එම සංඛ්‍යා දෙක x හා y ලෙසගෙන x හා y ලෙසගෙන හරි x හා y ලෙසගෙන සංඛ්‍යා දෙකක ඓක්‍යය 10ද එම සංඛ්‍යා දෙකේ අන්තරය කියන්නේ වෙනස අඩු කිරීම. එම සංඛ්‍යා දෙකේ අන්තරය දෙකද නම් එම සංඛ්‍යා දෙක x හා y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා විසදීමෙන් සංඛ්‍යා දෙක වෙන වෙනම සොයන්න.
හරි. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා විසඳීමෙන් එම සංඛ්‍යා දෙක වෙන වෙනම සොයන්න. වෙන වෙනම සොයන්න. හරි. දැන් මෙතන මම සංඛ්‍යා දෙකක් හිතා ගන්නවා. මම කියනවා මම හිතාගත්ත සංඛ්‍යා දෙකේ එකතුව 10ක් වෙනවා. එම සංඛ්‍යා දෙකේ අන්තරය 2ක් වෙනවා කියලා කියනවා. මම අහනවා ඔයගොල්ලන්ගෙන් මම හිතාගත්ත සංඛ්‍යා දෙක මොකක්ද? ඔයගොල්ලන්ට පුළුවන් නේ කල්පනා කරලා බලන්න සංඛ්‍යා දෙකක් හිතා ගන්නවා. ඒ සංඛ්‍යා දෙකේ එකතුව 10ක් වෙනවලු. ඒ සංඛ්‍යා දෙකේ වෙනස දෙකක් වෙනවලු. නම් සංඛ්‍යා දෙක මොකක්ද? අපිට කියනවා x සහ y ලෙස ගන්නලු. එක සංඛ්‍යාවක් ළමයි x කියලා ගන්නලු අනිත් සංඛ්‍යාව y කියලා ගන්නලු. අපිට කියනවා මේ සංඛ්‍යා දෙකේ එකතුව x ධන y නේ. කීයද? සංඛ්‍යා දෙකේ icke 10ට සමානයිලු. මෙන්න ළමයි එක සමීකරණයක් ගත්තා. අංක 1. ඊට පස්සේ කියනවා මේ සංඛ්‍යා දෙකේ අන්තරය මෙයාගෙන් මෙයා අඩු කරාම එන ආගේ අන්තරය වෙනස දෙකට සමාන වෙනවලු. ඔන්න අනිත් සමීකරණෙත් ඔන්න අපි ගොඩ නැගුවා. තේරුණාද ඒක බලන්න? ඔන්න සමගාමී සමීකරණ යුගලයක් ගොඩ නැගුවා. සංඛ්‍යා දෙක x සහ y ලෙස ගන්නලු. සංඛ්‍යා දෙකේ icke සමානයිලු 10ට. සංඛ්‍යා දෙකේ අන්තරය මේ වෙනස සමානයිලු 2ට. මෙන්න අනිත් සමීකරණය. තේරුණාද ගත්ත විදිහේ සමීකරණ දෙක? සමීකරණ දෙක ගොඩ නැගුවා. හරිනේ? පැහැදිලිද? සමගාමී සමීකරණ දෙක ඔන්න ගොඩ නැගුවා. හරි? දැන් මේ දෙක විසඳලා ටක් ගාලා මට සංඛ්‍යා දෙක හොයලා දෙන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන ධනවයි ඍණවයි කැපෙනවා එකතු කරා නම්. කියන්න අංක 1 සමීකරණයට අංක 2 සමීකරණ එකතු කරන්න. වම් පැත්ත එකතු කරන්න. මේකේ වම් පැත්තට මේකේ වම් පැත්ත. හරි බලන්න. x ධන y එකතු කිරීම x ඍණ y සමානයි දකුණු පැත්තට දකුණු පැත්ත 10 එකතු කිරීම 2 නේ. ඔව්. එතකොට ධනවයි ඍණවයි අන්න කැපිලා යනවා. ධනවයි ඍණවයි කැපිලා යනවා xx 2x. අන්න 10යි 2යි 12යි 12යි. ඊට පස්සේ මෙතන ළමයි x දෙකෙන් ගුණ වෙලා හින්දා දෙකෙන් බෙදන්න දෙපැත්තම. දෙක දෙක කැපිලා ගියාම x සමානයි 12 දෙක යන්න එකක් හරි 6යි. එක සංඛ්‍යාවක් ළමයි 6යි නේ. ඔව්. ඊට පස්සේ ළමයි අපි අනිත් සංඛ්‍යාව හොයන්න ඕනේ. මම මේක ආදේශ කරනවා මේ අංක 1 සමීකරණය. එකෙහි ආදේශයෙන් x වලගේ 6යි නේ. ලියා ගන්න එක සමීකරණය x ධන y සමානයි 10යි. මේක නම් ලේසි x වලගේ 6යි. y වලගේ දැන් කිව්ව හැකි කීය දෙන්නේ? ඔව් මෙතන එකතු වෙච්ච 6 අයින් කරන්න. ඔව් ඍණ 6ක් දාන්න. ඍණ 6ක්. හරිද? ඍණ 6ක් දැම්මම නම් හරි. දෙපැත්තටම ඍණ 6ක් දාන්න. ධන 6 ඍණ 6 කැපිලා ගිහිල්ලා y සමානයි කීයද? 10න් 6ක් ගියාම 14යි. එහෙනම් ළමයි එක සංඛ්‍යාවක් 6යි අනිත් සංඛ්‍යාව 4යි. හරිද බලන්න? සංඛ්‍යා දෙකක icke 10යි. හරිනේ 6යි 4යි 10යි. එන සංඛ්‍යා දෙකේ වෙනස අන්තරය 2යි. 6න් 4ක් අඩු කරාම 2යි. හරි නේද? හොඳයි. හරි. ඔතනින් ළමයි පාඩම ඉවර වෙනවා. අපි ලබන සතියේ 16 පාඩම කරමු. පොඩි පාඩමක් තියෙන්නේ ත්‍රිකෝණයක නේද? අපි කෝණ පාඩම තියෙන්නේ. හොඳයි. හරි මේ ටික පැහැදිලිද? හෝම්වර්ක් මාක් කරගන්න 15 3 අභ්‍යාසය කරන්න. 15 3 අභ්‍යාසය හෝම්වර්ක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ ගණන් තියෙනවා ගොඩක්. හදන්න ප්‍රැක්ටිස් කරන්න ගණන් ටික හදලා. හෝම්වර්ක් කරන්න. හරිද ළමයි? හරි. හොඳයි එහෙනම් ඔතෙන් ළමයි පාඩම ඉවරයි. අපි ලබන සතියේ 16 පාඩම කරමු. ඉවරයිද ලියාගෙන? හෝම්වර්ක් 15 3 අභ්‍යාස කරන්න ඕනේ. 15 3 අභ්‍යාස කරන්න. හරිද? හරි.
උරුතයක් අඳිද්දිද? ඔය ඉතින් කව කට්ටෙත් තමයි ළමයි අඳින්න වෙන්නේ. දැන් විභාගයට අපිට කිව්වොත් අරය මෙච්චරක් වන නේද? මෙච්චර මේ දුරකින් ගමන් කරන සෙන්ටිමීටර් 5ක දුරකින් යන චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය අඳින්න කිව්වොත් ඉතින් කව කට්ට පාවිච්චි කරලා තමයි අඳින්න වෙන්නේ. නිර්මාණ කරද්දී. නිදහස් අතින් ඇඳත් ගැටලුවක් නැහැ. ඒක එතන මාක් කරලා පෙන්නන්න අර ඇද වෙනවා. හැබැයි එහෙම අඳිද්දි. එහෙම අඳින්න කිව්ව නිදහස් අතින්. ඒ කියන්නේ නිකන් කව කට්ට නැතුව. නැත්නම් මොකක් හරි කාසියක් හරි තියලා ඇඳලා එහෙම අඳින්න කිව්වද? ඉස්කෝලේ? එහෙම අඳින්න ගියොත් ටිකක් වෙලා යනවනේ. කවන්නේ නැති එහෙම අඳින්න ගැටලුවක් නැහැ. හරි. හොඳයි. දැන් අපිට 10 11 පන්තියේදී නිර්මාණ පාඩම් වල අපි කව කට්ටෙන්ම අඳින්න ළමයි. විභාගෙදිත් එහෙමයි සාමාන්‍ය පෙළෙදිත් කව කට්ටෙන් අඳින්නේ. හරි එහෙනම් අපි ලබන සති ක්ලාස් එකෙන් හම්බෙමු. එහෙනම් ආයෙත් හරි හෝම්වර්ක් ටික කරන්න ඕනේ.